නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics. ආයිබෝන් බක්මහේ අසිරි විඳිමි මේ සතියත් මෙහෙම ගෙවෙන අතරේ හුඟක් දේවල් මේ රට තුල සිද්ධ වෙනවා. ඔබ අලුත් අවුරුද්ද ගැන කල්පනා කරන්නේ කොයි විදියටද? ඔබ හිතන්න බක්මහා එහෙම නැත්නම් අවුරුද්ද සිංහල හින්දු අලුත් අවුරුද්ද සමහරුන්ට අනුව සිංහල දෙමළ අලුත් අවුරුද්ද මොකක් හරි මේ බක්මහේ ශිෂ්ටාචාරගත මේ සිදුවීම පිටිපස්සේ තිබෙන ගොවිතැන ගොවිකම විනාශ කරලා සියලු කුඹුරු නැතිබංගස්ථාන කරලා අවසානයේ අපට අත්විඳින්න පුළුවන් අවුරුද්දක් නැති වගේ මේ අවුරුද්දේදී අපට හොඳටම තේරෙනවා. අවසානයේදී මේ කියන අවුරුද්ද සුපර් මාකට් එකක් ඇතුලේ චීත්තයක් හැට්ටයක් ඇඳගත්ත සරමක් කමීසයක් ඇඳගත්ත ගැහැණු ළමයෙකුට පිරිමි ළමයෙකුට සීමා වෙන තැනටම අපි දැන් කොටු වෙවි එනවා. කොහාට ලගින්න අත්තක්වත් ගහක්වත් නැති තරමට අපි දැන් මහා වනවියන් විනාශ කරමින් ඉන්නේ. මේ සියල්ල මැද්දේ රට යන අත ගැන කතා කරන්න නිදහස් සංවාද වැඩවීමට අද අපි කැටු වෙන්නේ ටිකක් වෙනස් චරිතයක් වෙනස් සාධකයක්. නම කිව් සැනින් ඔබ ඔහුව දන්නවා. ආර්යසීල වික්‍රමනායක. අයබන්. මම හිතන ඔබ ගැන අටුවා ටීකා කියන්න ඕනේ නැහැ. එතකොට ඒක පොඩි වෙන නිසා මම පළවෙනි ප්‍රශ්නේ තාම රළු ප්‍රශ්නයක් ඔබෙන් අහන්නේ. මේ රටේ ආර්ථිකය මේ මොහොතේ පවතින තත්ත්වය ඔබ කෙටියෙන් විග්‍රහ කරන්න කොහොමද? අපේ රටේ ආර්ථිකය මේ මොහොතේ පවතින තත්ත්වය. අපි රටක් වශයෙන් නොකළ යුතු සියලු දේම කරලා තියෙනවා. හේතුව මෝසන් සුළං දෙකක් වතුර තියෙන නැගෙනහිර ඉඳන් හුලං ඉවර වෙගෙන දැන් යනවා. අපි මේ දැන් දාඩිය දාන්නේ මෝසන් සුළං නැහැ දැන්. ඒකේද දාඩිය දාන්නේ. අනබන්ද අද ලංකාදීප පත්තරේ කියලා තියෙන කතාව. විද්‍යාත්මකව විස්තර කරලා තියෙනවා. මේක කියනවා ලෝකෙ කිට්ටු වෙලාවලු ඉරට. එහෙම කතාවක් නෑ. ලෝකෙ ආලෝක වර්ෂ වලින් කියන්නේ දුර. මේක උඩ වාසය දින වලාකුළු නෑ. මේ දවස්වල මොකද හුලං නැති නිසා. ඉතින් ඒක නිසා දැන් අපිට දාඩි දානවා. මේක මම පොඩි කාලෙත් රැට බුදිය ගත්තාම ඇඳේ කොට්ටේ සම්පූර්ණ තෙමිලා. මම කියන්නේ උදේ 6 ගණනකට ඉස්සෙල්ලා. ඉතින් මේක මේ ඔක්කොම කතාවල් අපි කිව්වට අපිට ආවේනික ඒ අපි මං පද්‍යගම ගංගගේ කියන්නේ ගින්ගඟ හින්දෙනවා ඒ කාලෙට. ඉතින් මොකද අපිට එහෙම වෙන්නේ අපි වාරකම් දෙකකට වරුසාවල් එනකොට අපි එක කාලයකට ගම් වතුර ඇවිල්ලා ගම් වතුරෙන් යට වෙන්න ආරිනවා රට. ඒ කියන්නේ මේ ගම් වතුර ගේනවා පෝර. මේ හිම තියෙන රටක් නෙවෙයි හිම දිය වෙලා වතුර චීනේ නැත්තම් යුරෝපේ රටවල් වල හිම දිය වෙලා වතුර එනවා නම් දෙපැත්තේ බැමි බැඳලා වතුර ටික මූදට යවන එක වෙන කතාවක්. අපිට යවන්න බෑ මොකද අපිත් එක්ක අර හියුමස් පෝර එනවා. ඒ පෝර ආපුවාම ඒකෙන් තමයි වතුර මූලාශ්‍රය වැඩි වෙන්නේ වෝටර් ටේබල් එක වැඩි වෙන්නේ ඒකෙන්. හැමදාම ලිඳ අපි පොඩි කාලේ ලිඳ අඩියක් දෙකක් හාර ගන්නවා වතුර මතු කර ගන්න. පායන කාලේ. සුමන් දෙයක් ගෙම්බතේ වහලා කට ගාවට උතුරන වතුර ආයිත් එනවා. කොහොම හැමදාම ওই වෝටර් ටේබල් එක උඩ පල්ලෙහා යනවා. ඕක තමයි තිබුණේ අපිට. ඉතින් ඒක දැන් නැතුව අපි ඒක පාවිච්චි කරන්නේ නැතුව ගම් වතුර මම දැක්කා ඊයේ පත්‍රයේ තියෙනවා ඩිසාස්ටර්. කවුරු හරි බලවත් කෙනෙක් කිව්වා ඩිසාස්ටර්ස් ගැලවෙන්න තමයි අපි ඉගෙන ගන්න ඕන කියලා. මම පොඩි කාලේ ඩිසාස්ටර් නෙවෙයි ඒක ෆෝචුන්. ඒක ඒ කියන්නේ අපිට දෙයියෝ දීලා තියෙන ස්වභාවිකව දීලා තියෙන දායාදයක් තමයි ගම් වතුරෙන් ඇවිල්ලා වතුර පිරලා ඒකත් එක වගා කරලා ඒක හිඳීගෙන යනකොට ආයිත් වහිනවා අනිත් පැත්තට වර්ෂාව වෙනකොට වහිනවා. ඒක නිසා තමයි අනුරාධපුරේ දකුණේ මිනිස්සු වාසය කරන්නේ. අර මැද කඳු පෙළෙන් දෙපැත්තේ. අපි ගම්මාන හැටියට ආදානිවත් කාලේ ඇතිසේ අනුරාධපුරේ හිටියා. මැද කඳු පෙළෙන් අයිනේ අනිත් පැත්තෙන් තිසමහාරාම ඒ පැත්තේ සවුත් වෙස්ට් එකේ මෙහෙට. ඉතින් අපි මේ කෘෂිකර්මී තමයි සදාකාලික ජීවත් වුණේ දසමහා යෝධයෝ හැදුවෙත් මේ තමයි. අපි අද ගෙනහැල්ලා 90%කටත් වැඩිය දේවල් පිටරටින් ගෙනහැල්ලා කන්නේ. ඒක නිසා අපිට තියෙන ක්‍රමය සහ තියෙන සම්පත් අපි පාවිච්චි කරන්නෙම නැතුව අද හැමදේම පිටින් ගෙනහැල්ලා හැමදේම අද බිත්තරයක් දාන්න උන්න ප්‍රංශයෙන් බිත්තරේ ගේනවා තාම කිකිලි අපි කියන්නේ පොසම්පත් මණ්ඩලයට කියන්නේ පොසම්පත් මණ්ඩලේ මම හිටපු සභාපති කෙනෙක් බිත්තර ප්‍රංශයෙන් ගෙන්නලා තමයි කිකිලි රකින්න දෙන්නේ. මේ අපේ කිකිලි මේ RIR කිකිලි මේ දේශීය කිකිලි ඉඳෙද්දී කහපාට පිටර මැදයක් තියෙන පිටරේ තියෙද්දී අරක තාමත් කරනවා. අර්ථාපල් බීජ තාම යුරෝපෙන් ගේනවා. අපේ ලංකාවේ අර්ථාපල් කොච්චර රහයිද කියලා කන මිනිස්සු දන්නවා. නමුත් අපි තාම අර පරගති මානසිකත්වයෙන් යුරෝපයේ හැදෙන අලගෙඩියක් කිව්වොත් මාස කිහිපයක් යනකොට තමයි දෙකක් යනකොට මේක
භාගයට පැහිලා තියෙද්දි තමයි අපි ගලන ඕන නැති රටක පිෂ්ඨ එකතු වෙන්නේ නැති රටක ප්‍රෙෂර් කුකර් එකේ දාලා තමයි මේක තඹ ගන්න ඕනේ. ඒක පොඩි කරන්න ඕන නම් ප්‍රෙෂර් කුකර් එක දාලා ඉවරලා තමයි ඒක ගහන්නේ. අපි එහෙම කරන්න ඕනේ නැහැ. අපි ලේඩිය නිකම් බලුවාම නිකම්ම පිටි. ඉතින් ඒ අර පිටි හැදෙන අවුව තියෙන රටක නිසා අපිට අපේ අලවල වෙනසක් තියෙනවා. සාමාන්‍ය කඩවලට ගියම මිනිස්සු අපිට ලංකාවේ වැල් ගන්න කියලා මිනිස්සු ඉල්ලන්නේ. හැමෝම එහෙම තමයි. හැමෝම ඉල්ලන්නේ. මොකද ඒක විතරයි පිටිලා තියෙන. අනිත් ඒවා තියෙන ජනස් කාලා සද්දයක් ඇහෙන මේ අපිට ඒතකොට ප්‍රෙෂර් කුකර් හැමෝටම නැහැනේ ප්‍රෙෂර් කුකර් තියෙන කෙනා. ඉතින් මම කියන්නේ මෙන්න මෙහෙම අපිට ආවේනික නොවුණු අපෙන් ගිහිල්ලා දැන් කියන්නකෝ ඔකට මම විස්තර කරන විදිහ තමයි යුරෝපයෙන් මිනිස්සු ආසියාව කරා එනකොට අවුරුදු 100කට ඉස්සෙල්ලා හීතල කාලට රත් කරගන්න මොනවත් තිබුණේ නැහැ. ඔය දැන් තියෙන ටිෂු පේපර් තිබුණේ නැහැ. එතකොට පිදුරු වලින් තමයි ඒගොල්ලන්ගේ පිරිසිදු කරගන්න දේවල් කරගත්තේ. දැන් ඒකෙන් ටිෂු පේපර් එකක් හදාගන්න එක වෙන කතාවක්. ඒ පිදුරු ගහෙම තමයි. ඉතින් ඒකෙන් ඒගොල්ලන්ගේ හීතල නිසා ඒගොල්ලන් ඒක කරනවා ඇති. මොකද වතුර පාවිච්චි කරන්න බෑ. කියන්නේ සෙන්සිටිව් තැන් වල වතුර ගන්න බෑනේ. ඒක නිසා වතුර ගන්න නැතුව මේ මිනිස්සු ඒක කරන්න දෙයක් හරි. හැබැයි ඒගොල්ලන් සංක්‍රමණය වුණාම මෙහෙට ආයුධත් අරගෙන අපිට ගහලා අපිව අල්ලගෙන යටත් කරලා නිව්සීලන්ත දෙන්නකම් ඔය දෙකේ දෙකටම කරලා ඒගොල්ලෝ යටත් කරගෙන හිටියා. ඉඳලා දැන් ඒගොල්ලන්ට අපිට නිදහස් දෙනකොට කිව්වා කිරි වලට බදු දාන්න බෑ. අර මේවා කරන්න බෑ මේවා කරන්න බෑ කියලා තමයි ජපානයට කිව්වා යුද්ධේ නම් ඒකට වෙන කතාවක් ආයුධ හදන්න බෑ කියන ඒ වගේ නොයකුත් නීතිත් එක්ක තමයි අපි නිදහස් කරලා තියෙන්නේ. අපිට කියනවා නිදහසයි කියලා. හැබැයි අපිට දැන් ඔක්කොම ලාභෙට පටරටින් ගෙවල් ගෙනහැලා මෙහෙ දාලා ඉවරලා අපිට කර්මාන්තයක් කරන්න දෙන්නෙම නැති අපිට කර්මාන්තයක් කරන්න විදියක් ඇත්තෙම නැහැ. හැම කර්මාන්තෙටම දැන් කියනවා ඉන්දියාවේ වුණත් ඉන්දියාවේ සීනි හදනකොට මම සීනි හදනකොට සීනි වලට 120ක් සබ්සිඩි එකක් ගොවියට ගෙවනවා එහෙන්. විදුලි බලය නිකන් දෙනවා. ඉතින් විදුලි බලයට ගෙවන්න ඕනේ නේ ඒගොල්ලන්ට. ඒ කියන්නේ වතුර දාන එකට හැමදාම වතුර දාන්න ඕන උගස් වගා කරන්න මේ පැත්තේ වහින්න නැති නිසා ඒක වතුර දාලා ඉවරලා වගා කරලා ඒකට අය කරන්නේ එක්ස්පෝර්ට් කරනකොට එක්ස්පෝර්ට් සබ්සිඩි කියලා 120ක් ගෙවනවා ඉන්දියාවේ. ඉතින් ඒක ගෙනහැලා මේ දැන් අපේ සීනි කොහමද හදන්නේ? අද මම මේ ඊයේ ප්‍රධානමතුමාට හම්බුණා කිව්වා සීනි විකුණ ගන්න බැරුව තියෙනවා කියලා. මන්දිසාර විකුණ ගන්න බෑ. ඒ මගෙන් ගත්තට පස්සේ ඒගොල්ලන් විකුණ ගන්න. මම නම් ඉන්න කාලේ අපි මාස 6කට ඉස්සෙල්ලා හල්ලි ගත්තා. ඒකලන්ට කරන්න දන්නේ නැතුව ඒක අපි අමතුමත් එක්ක කතා කරගෙන ඒක වෙනස් කරන්න ඕනේ. නමුත් ඇත්ත කතාව අපිට මේ රට හදාගන්න ශාස්ත්‍රීය සම්පත් පිරි. මෙතනින් එළියට කොහෙවත් යන්න ඕනේ නැති අපිට අපි ඉස්සර හීතල රටවල් වලින් ඇවිල්ලා මෙහෙට මේක කරුවා වගා කරලා මේන් දේවල් එහාට ගෙනියන්න. මොකද හීතල කාලේ ඒගොල්ලෝ වගා කරන්න නැති කරන්න බැරි නිසා. ඉතින් ඒගොල්ලන්ගේ හීතලේ තිබුණ දැනවර දේවල් කෑවට දර ටිකක්වත් ගින්දරවත් ඒකනේ ජපානයේ සමහර පැතිවල වුණත් ඉංගලන්තේ වුණත් සෝස් දාලා අමු මස් කන්නේ. දැන් ගිහිලා අපි අපහාස කරනවා නෙමෙයි මම කියන්නේ half cook. දැන් අපි යුරෝපියන් ජාතිකයෙක් ඒක කැම කරනවා මස් එක ෆුල් සම්බන්ධ එපා කැපුවාම ඇතුලේ රතු මස් පාටට තියෙන්න ඕන කියන එක තමයි ඒගොල්ලන්ගේ මානසික. අපි කියන්නේ මිරිස් රහ තියෙන්න ඕන කියලා. ඒ වගේ අර ලේ රහ තියෙන්න ඕන මටයි පුච්චලා තමයි කෑවේ දවස්වල. ඒක තමයි සාමාන්‍ය පාරම්පරිකව ඒගොල්ලන් කැම. අපි කියන්නේ මස් එක හොඳටම තඹලා ඕනේ. අපි මස් සිල්ලුවකින් කියන්නේ වෙල් කුක්. අනිත් කට්ටිය කියන්නේ හාෆ් කුක්. ඉතින් එතකොට මැද හරිය තැඹිලා නැහැ. ඉතින් ඒගොල්ලන්ට ලේ රහ එන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලන් පුරුද්ද. ඉතින් මේව කෙරුවේ අර ඒගොල්ලන්ට හේ කරගන්න දෙයක් නැති නිසා. ඒකට ඇවිල්ලා අපි යටත් කරගෙන ඉඳලා අපෙන් සම්පත් තරම් ගිහිල්ලා රජ්ජුරුවන්ග ඔළුවක් තරම් ගිහිල්ලා ඔටුන්නක් තරම් ගිහිල්ලා හම්බෙච්ච රටක්. ඉතින් අපි ඒකට අපිට රටාන් කරන්න බැරි වෙයි, අපිට ශක්තිය නැති වෙයි, ඔක්කොම කතාවල් නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට අපේ පාඩුවේ අපේ දේවල් බවාගෙන කන්න දුන්න නම් මේක සහ ශාස්ත්‍රීය සම්පත් පිරි රටක්. ඒ කියන්නේ අවුරුද්ද යල කන්නේ බැරුණොත් මහ කන්නේදී බවාගෙන ඉවරයක් කරගන්න පුළුවන් රටක්. ඔබ මට මතකයි මට මීට කලින් මුණ ගැහුණ 2005 අවුරුද්දේදී. අපි දිග සාකච්ඡාවක් කරුවා නිදහස් පත්තරේ වෙනුවෙන් මම එදාවේ. එදා සිට සහ ඊට කලින් සිට ඔබ දේශීය ආර්ථිකය ගැන කියනවා, කිරි ආර්ථිකය ගැන කියනවා, කොස් දෙල් ගැන කතා කරනවා. හැබැයි දැන් ඔබ ප්‍රකට ව්‍යාපාරිකයෙක්. ඇයි මේ රටේ දේශීය අත්මුල් තියෙන රට ගැන හිතන, දේශීය ආර්ථිකය ගැන හිතන ඔබ වගේ ව්‍යාපාරිකයෝ මෙච්චර අඩු බිහි වෙන්නේ නැත්තේ ඔබට අහන්න? හැම එක්කෙනාටම සල්ලි ඕන නම් මොන හරි ගෙනල්ලා විකුණන් කන්න ඕනේ. ඒ මහන්සි වෙලා ආයෝජනය කරලා ඉවරලා මේව කරගන්න ගියොත් එහෙම යාට ව්‍යාපාරේ කරන්න බෑ. දැන් මම දන්න මගේ සමිතියේ ඉන්න මගේ ඇසෝසියේෂන් එකක් තියෙනවා මව්බිමනක් අපදන මේ එක අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවා. එයා කියනවා මං තිරඟු පිටි ෆැක්ටරියක් දානවා මේ ලංකාවේ කියලා. ඉතින් මම ඒකට රණ්ඩු වෙනවා මගෙත් එක්ක.
නෑ අපිට තරඟ කරන්න පුළුවන් කියලා. අපි දැන් එක දිනක පිට ෆැක්ටරියක් තිබිලා තරඟ කරන්න එකක් ගෙනහලා කොළඹ දාගත්තානේ. දැන් මොකද දෙන්නම එක ඉල්ල අපිට ගහනවනේ. දැන් පාන් කෑමක් නැහැ. බත් කෑමක් නැහැ. තනි කරම පාම්ම තමයි කන්නේ. ඒකට බදු සහනක් දීලා. ඉතින් තව කෙනෙක් කරද්දමත් ඕක තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට ඒ ගමනේ යන්න බෑ. අපි මෙහි කර්මාන්ත නැති වෙන ඔබ අහපු ප්‍රශ්නෙට කර්මාන්ත කරන්න දැන් කිරි කර්මාන්තේ මම කරන්නේ මගේ තියෙන පුද්ගලික ඒකට කියමු අනුවණකම මෝඩකම තකතිරුකම හරි ඕන වචනයක් කියන්නකෝ. මොකද ආණ්ඩුවෙන් මට කියනවා අපේ මුදල් ඇමතුමා කියනවා මම සබ්සිඩි දෙන්නම් විකි අඩුවට විකුණන්න. හැබැයි කවදාක සබ්සිඩි එක හම්බෙන්නේ නැහැ. ඉතින් කොහොමද කර්මාන්තේ කරන්නේ? අපිට කිරි විකුණුවාම කිරි ගත්තොත් දැන් කර ගවයෙකුගෙන් ගොවියෙකුගෙන් කිරි වලට සල්ලි ගෙවන්න ඕනේ දවස් 14කට සැරයක්. එතකොට අපි කිරි ටික දෙන්න සල්ලි දුන්නේ නැත්නම් ඒ ගොවිය කොහොමද ජීවත් වෙන්නේ? මට සල්ලි හම්බුනේ නැත්නම් කිරි වලට ආණ්ඩුවෙන් මම කොහොමද කරන්නේ? ඒ කියන්නේ උඹ මේක කරන්න මේපා කියලා මම පටන් ගන්නේ. කරන්න මේපා කියලා පණ බගේ එහෙම කියන්නේ හේතුව ඇතුව. සීනියක පුද්ගලීකරණය කරලා මට දුන්නාම ෂෙල් කම්පැනි පුද්ගල කරම බදු නැහැ, ටැක්ස් නැහැ, මිනත් නැහැ, වෙන තරගකාරයෙක් නැහැ. ඒගොල්ලන් විතරයි අවුරුදු 12ක්ම. තනි කර සියලුම දේ වතු ඉඩ කඩන් ඔක්කොම අරගෙන විකුණලා සල්ලිත් අරගෙන අන්තිමට මේක අපිට විකුණලා සල්ලිත් අරගෙන ගියා. අපේ සම්පත් ඒ කියන්නේ අර ගෑස් පහාරිය තිබුණු ඉඩ කඩන් ටික වෝටර් වර්ක්ස් වල තිබුණු ඔක්කොම ටික විකුණලා ඒ සල්ලි ටිකත් අරගෙන ඒව ඔක්කොම ඒගොල්ලන් අරන් ගිහිල්ලා ඉවරලා අන්තිමට දාලා ගියා යන්න. අර ටැක්ස් ෆ්‍රී පීරියඩ් එක වෙනකොට ඒගොල්ලන් දාලා ගියා යන්න. එහෙම කරගෙන තමයි ඒව තමයි ආයෝජන කියන්නේ. ඒගොල්ලන් හම්බ කරන් යනවා අපිට මෙහෙ කරන්න. මගේ සීන් එක ගත්තාම හදලා අරගෙන මං හොඳට හදාගත්ත ගම රටේ ජනාධිපතිට කිව්වා මේ හොඳට කරනවා කියලා මං 160 ගුණයක් වැඩි කරුවා එක ඒ පළවෙනි කන්නේම 160 ගුණයක් අස්සන්න වැඩි කරුවාම මම ඇහුවා මගෙන් ජනාධිපතිනේ ඇහුවා කොහොමද මේක කරුවේ කියලා. ඉතින් එයාට මං අතේරුම් කරලා කිව්වා ඒක ඊට පස්සේ ආමාව සභාපති කෙනෙක් හැටියට කරුවා ඒක ඊට පස්සේ ඒක වෙන කතාවක්. චන්ද්‍රිකාගේ පාලන සමයේ ඒ පාලනයේදී මම කියන්නේ එතකොට මම 2002 දී මම සීන් සමාගම මට බාර විකුණුවා. ඒගොල්ලන් ඇඩ්වර්ටයිස් කරලා ඊළඟට ආණ්ඩුව වෙනස් වෙනකොට UNP ආණ්ඩුවෙන් තමයි මට බාර දුන්නේ. හැම ඒගොල්ලන්ගේ ආණ්ඩුවෙන් තමයි ඇඩ්වර්ටයිස් කරලා විකුණුවේ. මට ඒක කරගන්න බෑ කියලා. තුන් පාරක් ඇඩ්වර්ටයිස් කරලා ගන්න කෙනෙක් නැතුව හිටියා. ගන්න කෙනෙක් නැතුණාම මගේ කතාව කියන්නම් ඒක කොහොමද එහෙම වුනේ කියලා. මම ඉස්සර ඔබතුමාත් දන්නවා හම්බන්තොට වරාය යෝජනා කරුවේ මම. කිසිම කෙනෙක් මට රාජපක්ෂ මහත්මයාම කියලා තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා විකි පිස්සු කියලා ඉන්නපො ඔබ මෙහෙ කරන්න බෑ කියලා. අපි කොහොම හරි දැනට ගෙන හැල්ලේ ඒක කරගත්තා. ඒ වෙලාවේදී මේ මම දැක්කා හැමදාම හන්දා වෙගෙන සෙන්සුරාදට මම යනවා හම්බන්තොට ගිහිල්ලා ප්‍රොෆෙසර් මෙඩිස් රෝහණ දීර වගේ කට්ටිය එක්ක ගිහිල්ලා පන්සලට ගිහිල්ලා හාමුදුරුවෝ හම්බෙලා මේ අර ගොඩවාය බරය තිබුණා මේක අපේ අතීතය මේක අපේ අනාගතය මම ඒ දවස්වල නැව් වලට නම් තිබුවේ සිල්ක් රූට් සප්ලයර් 1 සිල්ක් රූට් සප්ලයර් 2 ප්‍රයිඩ් ඔෆ් ද සවුත් ඔය තමයි නැව් වලට නම් තිබුවේ කාලේ. එච්චර මම මේකට බැහැගෙන හිටියා. දැන් තියෙන ශැංග්‍රීලා හොටලේ ඉඩම රුපියල් 18 අක්කරයක් පිටරට ඉඳන් අයිතිකාරයෝ මට කිව්වා ගන්න කියලා. මම කොහොමද තඹයක් වටින දෙයක් ගන්නෙ නෑ මේ ගත්තොත් මම මේ යෝජනා කරන දේ යෝජනා කරුවොත් ඒක වටිනකම නැති වෙනවා. කවුරු හරි කොළඹ ඉන්න කට්ටිය එකයි මෙයා මේ යෝජනා කරන්නේ මෙයාට ඉඩම් තියෙන හින්දා එහෙ කියලා. ගත්තෙම නෑ අද වෙනකොට ගත්තේ නෑ. දැන් මම ආණ්ඩුවෙන් සල්ලි දීලා අරගෙන තමයි ලීස් එකට තමයි ඉඩම් අරන් මගේ වැඩ කරන්නේ. ඉතින් ඒ තත්ත්වයේ යටතේ මේගොල්ලන් එක මේ වැඩේ කරන්න බැරි අපේ දේශීය ව්‍යාපාරිකයන් නැවත දේශීය ව්‍යාපාරයක් නැහැ. දැන් නැහැ කියන්නේ අපි කියන්නකෝ මොනවා හරි කර්මාන්තයක දැන් කියන්නේ නේචර් සීක්‍රට් එකක හදනකොට ඒගොල්ලන්ට බදු නැතුව ගේන්න දෙනවා අපිට රටින් මෙහෙට මේගොල්ලන්ට මේ හදලා ඉවරලා බදු ගෙවලා MDT ගෙවලා මේක කරන්න කියනවා. මේ දේශීය දෙයට මට කරලා අදත් ගන්නවා එදත් ගන්නවා හෙටත් ගන්නවා. ඉතින් මම කියන්නේ හැංගිලා කියන කන්නේ ප්‍රසිද්ධ මාධ්‍ය කියන කතාවක්. අපිට මේක කරන් ඉන්න දෙන්න. අපි ඒක ප්‍රසිද්ධිය කියන කතාවක් මේක අපිට කිරි හදා ගන්න පුළුවන්. මං කිරි හදන තැනට ගියේ ඇයි? මම පළවත සීන් සමාගම විකුණන්න තියුණාම ගත්තාම මං ගත්තේ ඒක ගිහිල්ලා වැක්කහම මම දැක්ක මහා විසාද යන්ත්‍රාගාරයක් තියෙනවා. ලේත් මැෂින්ස් උයි ඔක්කොමත් එක්ක මං හිතුවා හම්බන්තොට වරාය හදපු දවසක ඒකේ නැව් රිපෙයාර් කරන්න මට මේ මැෂිනරි පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ තිබුණු වර්ක්ෂොප් එකේ මැෂිනරි මේක කරන ගමන් කියලා
අමතර වෙලා වැඩ නැති කාලෙට කියලා ඕක හිතේ තියාගෙන ගිහිල්ලා බලුවාම මම ජීවිතේ මොණරාගලට ගියේ ඒකට විතරයි අරගත්තා මම විතරයි ඉල්ලලා තියුනේ මට දුන්නා මං ගිහිල්ලා බලනවා දැන් මේක කරන්න බැරියයි කියලා රජයට කොම වැඩිපුර සල්ලි දීලා හැම හදන සීනි ටොන් එකකටම තව සීනි ටොන් එක ඩොලර් 340ක් ආණ්ඩුවෙනුත් දුන්නා එහෙම දීලා තමයි කෙරුවේ හැබැයි කරන්න බෑ ඒ පාර මං ගිහිල්ලා බැලුවා මොකද කියලා මං දැන් අරගත්තා අරගත්ත ගමන්ම මෙයා ගිහලා මම බලනකොට මේක කරන්න බෑ මම හොයලා බැලුවාම උග්ගහ කිටුවාම මාස 12ක් යනවා ආදායම් ලැබෙන්නේ. එතකන් අර පවුලට ජීවත් වෙන්න විදියක් නැහැ. එතකොට එහෙම වුණොත් අපිට එක්කෙනෙකුට කම්පැනි රස්සාවක් දෙනවා. එතකොට EPF ETF හම්බෙන්න නිසා ඒ මිනිස්සයා උපවගා කරන්නේ. ඉතින් වැඩේ කරන්නේ නැහැ. ඉතින් කැලා වෙලා දුන්නා. මං ගිහිල්ලා ඉවරලා බල්ලා මොකද මේකට කරන්න කියලා මං හරක් දෙන්න පටන් ගත්තා. ගොවීන්ට මට පන්සලකින් හම්බුණා මහරගම් පැත්තේ 400 ගාණක් අවුරුද්දකට සැරයක් එකතු කරලා ඒගොල්ලන් හරක් ගෙනත් දුන්නා. මම දොස්තර කෙනෙකුට අරගෙන විත්සර්ජන් කෙනෙකුට අරගෙන ගිහිල්ලා මේ හරක් ටික බෙදලා දුන්නා පොලිටික්ස් ග්‍රාම සේවක මාර්ගයෙන් ගොවීන්ට දුන්නා. දැන් ටික කාලයක් යනකොට මේගොල්ලන් කිරිවන්න මං හිතුවා මිල්කෝ එක විතරයි එතකොට තියෙන කිරිය හදන්න මං හිතුවා මිල්කෝ එකට ගන්න ඇරියා ගන්න හැද්දේ ගන්න බෑ. ඒගොල්ලන්ට ගන්න ඉඩ නැහැ. ඉතින් මම ඒ පාර එකතු කරලා යෝගට් ටිකක් හදන්න පටන් ගත්තා. අවුරුද්දක් තියෙනකොට යෝගට් වැඩි කරගන්න බෑ. ඒ පාර මං ලීටර් 20000ක් හදන්න පුළුවන් කර්මාන්තශාලාවක් හැදුවා. හදලා ඉවරලා කිරි හදන්න පටන් ගත්තා. අයිස්ක්‍රීම් යෝගට් බටර් අරන් මේවා හදන්න පටන් ගත්තා. ඊළඟ අවුරුද්ද වෙනකොට ඉඩ නැහැ. වැඩි කිරි. ඒ පාර මම මෙතන කියන්නේ නිෂ්පාදනය වැඩි ඔබ කියන්නේ. නිෂ්පාදනය වැඩි කරගන්න දෙයක් නැහැ. මොකද ලංකාවේ හැමදාම අද වෙනකොටත් ලක්ෂ 13ක් එළදෙන්නු ඉන්නවා. ඒ කියන්නේ පිරිමිසත්තු නෙවෙයි එළදෙන්නු ඉන්නවා. ඒ එළදෙන්නෙක් හිටගෙන ඉන්නවා නම් ඌ පැටියෙක් දාන්න ඕනේ. මොකද ඉවෙන් ඇවිල්ලා පිරිමිසතෙක් හම්බෙලා ලක්ෂ 13 පැත්තකට දාන්න ලක්ෂ 10ක් පැටව දැම්මොත් ඒ ලක්ෂ 10ක කිරි දෙන සත්තු ඉන්නවනේ. ආණ්ඩුවෙන් මහ බැංකු වාර්තාවේ කියන්නේ ලක්ෂ 2.5ක් විතරයි කිරි ගන්න හරක් ඉන්නේ ලංකාවේ. මොකද අනිත් වෙලාවට අඩු මිලට කිරි ගෙනත් දානවා. මේ කිරි නෙවෙයි නොයෙකුත් වෙනත් අපි දාලා හදන සුදු පාට දේවල්. වැඩි කිරි වැඩි දේවල් ගෙනහැලා දානවා මෙතෙන්ට. ඕක තමයි අපිට ඒකත් එක තරඟ කරන්න බැහැ. මොකද අපි හැම ඡන්දයක් වෙනකොට ඔන්න එක ජනාධිපති කෙනෙක් කියලා මම 60ක් දෙන්නම් කියලා. ඒ ඡන්දෙමත් තව ජනාධිපති තරඟයට එක්කෙනෙක් ආපු ගමන් මම 65ක් දෙන්නම් නෑ හැම ඊළඟ දරේ රැසීම දෙල කිව්වා 70ක් දෙන්නම් කියලා. මොකද මේ 65 70 ලීටර් එකකට රුපියල් 60ක්. දැන් අයිසර 50 තොරම්බල් කරන විදිය ඔබ කියන්නේ. තොරම්බල් කරන විදිය මොකද අනුන්ගේ හල්ලි අනුන්ගේ මේක මේ ඡන්ද ගන්න මම දැකපු දේ කියන්නේ මම එක වේදිකාවේ ඉන්නකොට ජනාධිපති අපේක්ෂකෙක් අහුවා කවුද මේ හරි වැඩිපුර ඉන්නේ ගෝවින් කිව්වා කීරි ගෝවින් ඉන්නේ කිව්වා කිව්ව ගමම රයිට් එකක් ගාලා වේදිකාවට නැගලා හිටගත්ත ගමන් කිව්වා එතකොට 50ක් දීලා දුන්නා මම 60ක් දෙනවා කිව්වා ඉතින් ඕන 60ක් දීලා ඊළඟ අපේක්ෂකයා ඉල්ලනකොට යන්න කියලා කිව්වා 70ක් දෙනවා කියලා ඇත්තටම කියලා ප්‍රසිද්ධිය කිව්වා 70ක් දෙනවා කියලා ඉතින් අන්තිමට 70 දෙනා කියපේකනා පස්සේ මේක වැඩි කියලා මේගොල්ලන්ගේ කරගන්න මේක ලෝකෙ කොහෙවත් තියෙන ගාණක් නෙවෙයි කියලා අන්තිමට තියෙන ෆැට් ප්‍රමාණය අනුව 65කට දැන් තියෙන 65යි. ඉතින් ඔන්න ඔහොම තමයි දේශපාලඥයෝ මේ කිරි කර්මාන්තයත් එක්ක මේ සීනි කර්මාන්තේ කිරි කර්මාන්තේ දීවර කර්මාන්තේ ඔක්කොම එක ගනුදෙනු කරන්නේ ඡන්දේ ගන්න කොහොමද මිනිස්සුන්ට කියන්නේ අද මේ කතාව කියන්න ඕනේ වෙලාව මම කියන්න ඕනේ මේක නැත්නම් ඔක ඒ උමනාවෙන් නැහැ. අපි දැන් මේ වෙලාවේ ලංකා ඉතිහාසයේ වැඩිම වියස්වන්න හම්බෙන අවුරුද්ද. ලංකා ඉතිහාසයේ ඩී.එස්.එන් එක මහත්තයා කාලෙටත් පස්සේ මහවැලිය හදලා මහවැලියෙනුත් අර ඩයිවර්ෂන් එක කරන්නේ නැතුව යාපනයට වැහලා නැහැ ගිය අවුරුදු කීපයක්. ඒ දැන් යට වුණා ඒ. කුරුණෑගල අනුරාධපුර පොළොන්නරුව තුනටම වැසෙන අවුරුදු 3කට. ගිය අවුරුද්දේ අස්වැන්න තිබුණා මිලියන 4ක්. ඒ වරුසාවල් නැතුව. දැන් ওই මිලියන 4ට මේ අවුරුද්දේ අස්වැන්න ආපුවාම ලංකා ඉතිහාසයේ ඒක තමයි අපේ ජනාධිපතිතුමා හැම කියන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම අස්වැන්න හම්බ වෙනවා කියලා. එතුමා කියන්නට ඉස්සෙල්ලා මම ලියුම් ලියලා මවුබිමෙන් කතා කරව මුළු ලංකාවෙම ගොවින්ට එන්න අපිව හම්බෙන්න මේ ප්‍රශ්නයක් වෙනවා කියලා. ගෙන්නගෙන වීමෝල් කට්ටිය ගෙනහැල්ල ඉවරලා අපිත් එක්ක එකතු වුණා. ඔගොල්ලන්ට රුපියල් 40 ගානේ ඒගොල්ලන්ගේ වී අපි ගොවීන්ගෙන් ගන්නම් 75 ගානේ වී ගෙනුල්ලා ලංකාවේ ඕනෑ තරකට බෙදන්නම් කියලා. මාත් එක්ක කතා කරලා මම ඔක ලංකාවේ දේශපාලන වැඩ කරන උසස් නිලධාරියෙකුට මම කතා කරලා එයා දැනගත්තා. එයාට කතා කරලා එයාත් කෙනෙක් එවලා තිබුණා මේක අහගින්න කැමති වෙලා තිබුණා.
හැබැයි දැන් අද විකුණන්නේ 28යි බුලත් විඩත් 30යි 28යිනේ. මම ගිය සැරේ මගේ කන්නන්ට මේ සැරේ කන්නේ පළවෙනි වී ටික විකුණනකොට රුපියල් 43යි මේ සැරේ 30යි. ඉතින් මේක නිකන් බුලත් විඩට පල්ලෙහාට වැටිලා ඇයි අපි තුන් වේලම පාන් කනවා. මෙච්චර වීයස්සන්න තියෙන රටක අපි පාන් කෑවොත් ඔබතුමා දන්නවා ඇති බුදුහාමුදුරු කියලා තියෙනවා තමුන්ගේ දේශේ වෙන්නේ නැති ධාන්‍ය තමුන්ට පත්‍යම් වෙන්නේ නැහැ කියලා. ඒක ඔප්පු කරලා තමයි 115ක් ළමයි ස්පිරිතාලේ ඉන්නේ දැන් ඩයබටික්ස් ඇදිලා ඉන්නේ. ළමයි පාන් කාලේ වල ඩයබටික්ස් ඇදෙනවා. දැන් පාන් පෙත්ත දියුඩ දියවහම අපි ඒකේ සීනි රහ පටන් ගන්න දියව උඩ ඉඳලා දිරවන්න. ඉතින් ඒක තියෙන්නේ අපි ඉංගලන්තේ ගියොත් අපි කන්නේ ඉස්සෙල්ලම බටරුයි බේකනුයි පානුයි. වෙන මොනවත් කන්නේ නැහැ. මොකද හේතුව මේ ඊතල නිසා. ඉතින් ඒ රටට ඒක ධාන්‍ය සුද්ධ වුණාට අපිට ඔවරොත්තු දෙන්නේ නැහැ. ඒක නිසා මොකද මේ දැන් අපි මේ බොම අමාරුවෙන් ඉන්නේ දාඩි දාන්න නිසා. අපිට හීතල මෙහෙම දාඩි දාන්නේ නැහැ. ඒක නිසා අපිට ආවෙනකු ධාන්‍ය වර්ග තියෙනවා. අපිට ආවෙනකු බුදුහාමුදුරුවොත් ඒක කියලා තියෙනවා. දේශේම වෙන්නේ නැති දෙයක් පත්‍යක් වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි ඕක තියාගෙන අපි ඒක කන්නේ නැත්තම් ඒක ප්‍රයෝජනෙ ගන්න නැත්තම් ලෙඩු හදාගෙන දොස්තර මහතුරුන්ට බෙහෙත් ලියන්න මේ වෙනම ක්‍රමයක් හදාගන්න මේ ඔක්කොම අපිට ලේසියෙන් කරගන්න පුළුවන් මහා පොහොසත් අතිරික්තයක් ඒ කියන්නේ ලංකාවේ තියෙන භූමි ප්‍රමාණයෙන් වඩා වැඩි වෝටර් සර්ෆස් එක රට ඇතුලේ. ඒ කියන්නේ අක්කර ගණන් ගත්තොත් වික්ටෝරියා නන්දිනිකල ඇලපල ගම්වල ලෝකයේ තියෙන අක්කර ගාන අරගත්තොත් ගොඩබිම තියෙන අක්කර ගානට වඩා වැඩි වතුර අක්කර ගාන රට ඇතුලේ තියෙන. ඕම තියෙන රටක අපි ටින් මාළු ටොන් 70,000 ගෙනලා කනවනේ. බලන් ඉන්න බැරි කමට මම මාළු මරණයකට විරුද්ධයි. නමුත් මම සල්ලි දීලා මාළු ටින් කරනවා මේ දවස්වල. කරන්න කැමති කෙන්ද නෙවෙයි කරන්නේ. මම ඒකට කොහොම හරි කැමති නැහැ. නමුත් කරන්න දෙයක් නැහැ. කවුරු හරි මෝඩෙක් මේක කරන්න එපයි. දැන් මම ටින් කරනවා මේ දවස්වල මාළු. දැන් ඔබේ කතා ඇතුලේ ආපු තවත් මාතෘකාවක් නිසා මට වෙන පැත්තකට යන්න හිතුවා. දැන් ඔබට හම්බන්තොට වරාගෙන කිව්වනේ. දැන් ලංකාව දිහා බලනකොට මේ උඩින් බලනකොට පේනවා මේ චීන උවමනාව චීන ව්‍යප්තවාදී උන්ගේ සේදමාවත සඳහා ඒ මරමස්ථානයක් ඇටි ලංකාව පාවිච්චි කරන්න තමයි මේ හම්බන්තොට වරාය හැදුනේ කියලා බැලුවට පේනවා. දැන් මේ සංකල්පෙ මුලින්ම ඔබේ ඔළුවේ පහළ වුණේ. මෙහෙමයි වුණේ. දැන් මම ඇවිල්ලා පුද්ගලික ඩයිවිං ආයතනයක් පටන් ගත්තාම මාස් ඩයිවර්ස් එක පටන් ගත්තාම 79 පටන් ගත්තේ. මට හම්බුණා කොළඹ වරායේ ජපනීස් කම්පැනියක් වරාය ඇදුවා කන්ටේනර් ටර්මිනල් එක. ඊට ඉස්සෙල්ලා මම තමයි ඉස්සෙල්ලම ලංකාවේ කන්ටේනර් ටර්මිනල් එක පටන් ගත්තේ ලංකාවේ සිංගප්පූරුවට අවුරුදු 15කට විතර ඉස්සෙල්ලා. රජන පාලමේ කන්ටේනර් ටර්මිනල් එක පටන් ගත්තා. ඒක සිංගප්පූරුව හිතලවත් නැහැ. ඒක ගැන ආටිකල් එකක් ලියලා ජර්මන් ජාතිකයෙක් දැකලා තමයි මාව එක්කගෙන ගියේ. මේ කන්දම රට ගියා මේ මොන අවුරුද්දේද? 1970 මම 77 දෙසැම්බර් වල දෙසැම්බර් වල මම යනවා අරාබිය රාෂ්ට්‍රය කියලා හිතාගෙන නිකන් ෂර්ට් එක උත් අරගෙන ගිහිල්ලා බලනකොට හීතලයි ඒ වෙනකොට අගෝස්තු වෙනකොට හොඳටම රස්නේ වුණාට හීතලයි අඳුන් නැතුව අඳුන් අරගෙන තමයි අඳින්න උනේ හීතලට. ඒ දේශගුණේ ලොකු පරස්පර තියෙනටක ඒකේ ගිහිල්ලා ඒක දිග කතාවක්. නමුත් මේ මට හදිස්සියේ ලංකාවේ තිබුණ මේ හොඳම රස්සාවක් තමයි. ඒ කියන්නේ ලංකාවේ වැඩියෙන්ම පඩි ගෙවන වෘත්තිකයා වුණේ ඩයිවර් කෙනෙක් ඒ කාලේ. මොකද ඩයිවර්ස් ෆොරේනර්ස් හිටියේ ඉස්සර මං තුන්වෙනි ශ්‍රී ලාංකිකයා. අපිට විශාල පඩියක් ගෙවුවා. ඔබ වෘත්තියෙන් ආරම්භ ඩයිවර් කිමුතුන් කරුවෙක්. ඔව් කිමුතුන් කරුවෙක්. කන්ස්ට්‍රක්ෂන් හබ් කන්ස්ට්‍රක්ෂන් කරන සල්වේජ් ඒ තමයි මගේ කර්මාන්තය. ඒවට මම පුහුණු කරලා අවුරුදු 5ක ඉගෙනීමක අධ්‍යාපනයකින් පස්සේ රට ගිහිල්ලා ඒ ට්‍රේනින් එක ඔක්කොම කරලා ඉවරලා ඇවිල්ලා දැන් මේක මේ එතකොට වැඩියෙන් පඩි හම්බෙන ලංකාව රජයේ වැඩියෙන්ම ඒ කාලේ පඩි හම්බෙන පුද්ගලයා ඕක මම පොඩි කාලේ දැකලා මම වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙනකොට ඉස්සෙල්කොට මට මේ පොඩි කාලේ තිබුණා මේක මට අර මිනිහා වගේ වෙන්න පුළුවන් නම් කියලා. පොසත්තාය ශක්තිමත් මිනිස්සෙක් වෙන්න පුළුවන් කියලා. කොහොම තමයි මම ඩයිවිං වලට ගිහලා ඒක පටන් ගත්තා. පස්සේ මට මේකේ මෙහෙට ඇවිල්ලා දැන් මම යනවා මේ කම්පැනි පටන්ගෙන මාස් දෙවිතර පටන් මම යනවා මේ කිරින්ද දීවර වරාය හදන්න ජපනීස් කොන්ට්‍රැක්ට් එකේ සබ් කොන්ට්‍රැක්ට් තව කොන්ට්‍රැක්ට් එකක් අරගෙන දීවර වරාය මට ඒක කරගෙන යනවා. මම හැමදාම උදේ මෙහෙ ගෙදර ඉඳලා මම යනවා මේ හම්බන්තොට උදේ 4 නැගිට්ටාම 7:00 වෙනකොට මම එහෙ.
එතන ගොල්ලෝ නැගිටලා මේ කරලා තමයි කවුරුත් එන්නේ යන්නෙත් නැහැ. ඒගොල්ලෝ නැගිටිනවා තමයි මට උදේට කන්නගෙන හැල්දලා හදලා ඉවරලා ඒ වෙනකොට මං මිදුලේ ඇවිද ඉන්නවා. ඉස්සරහට මාගම්පුර පේනවා පාළු කාන්තාරය වගේ මුහුදු පටිය දිගටම පේනවා. මං හදනවා මගෙන්ම ඇයි මේකට අපි වරාය මෙතන හැදුවේ නැත්තේ කියලා. මොකද මං එතකොට වරායවල් ලෝකෙ පුරා දැකලා වරායක් හදන්න ඕනේ තැන හිතාගෙන ඒක ගැන මගේ හිතේ අදහසක් තියෙනවා මෙන්න මේකයි වෙන්න ඕනේ කියලා. දැන් මං මේක යනවා හැමදාම මේ ගැන කතා කරනවා. ඔහොම දැන් අර ප්‍රොෆෙසර් මෙන්ඩිස් රෝහණ දිරවගේ කට්ටිය එකකට ගිහලා ඒගොල්ලන්ගෙන් අහනවා මේක කොහොමද තියුනේ ඉස්සරේ අර එතකොට යා තමයි මං අප්පත් මේකට ගිහලා පෙන්නුවා ගල්වල කොටලා තියෙනවා මේ රජුරවන්ට මේ දෙන්න ඕන පන්සලට මෙච්චර ගෙවන්න ඕනේ කියලා මේ තියෙන්නේ ඒක තමයි කියලා එතනට ආදායම රට නුවර රජුරවන්ට ආදායම හම්බුනේත් පන්සලට කොටසකුත් ගෙවන්න ඕනේ කියලා ගොඩවායේ වරායේ කොටලා තියෙනවා ගලේ. ඉතින් ඒව වැන්ඩලා ඒකත් එක්ක මට මේක දැන් තේරුණා අපි දැන් ගොඩවායේ වරායේ පොඩි නැවුවෙන ඇතුළට ගඟට ගාම ඒක තමයි අනිත් පැත්තේ තමයි අපි දැන් මේ වරාය හදන්නේ. ඉතින් එතන තමයි දැන් හදන මේ පරීක්ෂණ කරලා ඔක්කොම කරලා මුළු කරගන්න ඒවායම විදලා බලලා ගල් තියෙන්නේ මීටර 38කට යට ඒ ගල් තියෙනවායි කියලා කතාවල් ඔක්කොම බොරු. මම මේ කියන්නේ 70 ගණන් වල කතාවක් දැන්. මම කියන්නේ 70 ගණන් වල නෙමෙයි මම කියන්නේ ඇවිල්ලා 77 දී හොයාගෙන මම මේක 84 විතර වෙනකොට තමයි කොන්ත්‍රාත් එක හම්බුනේ මේ දීවරවරාය හදන්න. මම 84 85 ඉඳගෙන දැන් මම මේක ගැන පරීක්ෂණ කරනවා අහනවා ගිහිල්ලා බලනවා. කොහොම වර්තමාන හම්බන්තොට වරාය තියෙන තැන දීවරවරායක් හදන්න ඔබ සැලසුම් කරගෙන ඔව් සල්ලු කළා. ඔක්කොම මේක දීවරවරායක් නෙවෙයි වරායක් කරා. දීවරයක් නෑ දීවරවරාය හැදුවේ මෙතන මේ කිරින්දේ. මම හම්බන්තොට නතර වෙන්නේ උදේට කන්න තැනක් නැති නිසා එතනින් ගිහලා කාලා එතන තමයි සැලසුම ඔබ කල්පනා ඒක හදාගෙන යන්නේ. අරක දීවරවරාය වෙනම හදනවා. ඕක බලාගෙන යන අතරතුරේ මම මේක දැක්කා පිටරටින් සුද්ද මං කියන දේ අහන්න නැතිව සුද්දෝ ගෙනල්ලා අහනවා සුද්දොන්ට කියලා කියවනවා රටට කිව්වා කියලා පස්සේ වෙලාවක මම දැක්කා මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තියෙන කාලේ ඒ එක්සත් ජාතික ආණ්ඩුවේ දින මුලදී ඊට පස්සේ 94 ආණ්ඩුව ආපු වෙලාවේ මම දැක්කා පත්‍රේ තියෙනවා දක්ෂිණ සංවර්ධන අධිකාරිය හදලා දකුණු පළාත දියුණු කරන්න යෝජනාවල් ගේන්න කියලා. ඉතින් එතකොට ආණ්ඩුව පෙරළුවේ ඒ කාලේ තිබුණු බලගත් UNP ආණ්ඩුව පෙරළුවේ රිචඩ් පතරණ මහත්තයයි දොඩංගොඩ මහත්තයා දෙන්න එක තමයි ආණ්ඩුව පෙරලා ගත්තේ. ඒක නිසා ඒගොල්ලන්ට දෙන්න වුණා ගාල දියුණු කරගෙන ගාල මූලිකව ගාල മന്ത്രിවරු දෙන්නෙක් ගාල මූලික කරගත්ත සංවර්ධනයක් කරන්න ඕනේ කියලා. ඕකට තමයි ඇඩ්වර්ටයිස් කරලා ඉවරලා අහලා තියෙන නවීන් ගුණරත්න මගේ දැන් මිත්‍රෙක් එයා තමයි සභාපතියට පත් කරලා තිබුණේ. එයා මගෙන් අහවා මේ පත්‍රය දාලා තුණා යෝජනා තියෙනවා ගේන්න කියලා. මං ගිහලා මෙයාව හම්බුණා. හම්බෙලා මං කිව්වා මෙතන නෙවෙයි තැන අපි යන්න ඕන හම්බන්තොටට කියලා. මං ඔක්කොම පරීක්ෂණ කරපු ඔක්කොම අය ටික ඔක්කොම පෙන්නලා මේකට අපි යනොත් මේක මම ජනාධිපතිත් එක්ක කතා කරලා එයා තේරුම් අරගත්තා. ඊට පස්සේ රජයේ නිලධාරීන් ඔක්කොම ගෙනල්ලා UD එකේ ඒතකොට කොළඹ තිබුණේ රැස්වීම ගෙනලා ඔක්කොම ප්‍රසන්ටේෂන් එක කරුවාම පිළිගත්ත තැන යන්න ඕන හම්බන්තොටට කියලා. ඒ පාර ගිහිල්ලා එතෙන්දී ඊට පස්සේ ජනාධිපතිට එහෙම පිළි අරගත්තා. එයාත් කිව්වා ප්‍රධාන තැන මෙතනයි කියලා. එතනින් පටන් ගන්නවා. එතකොට මේ මුළු දක්ෂිණ සංවර්ධනයම දිනු කරන්න වෙනම ප්‍රොපෝසල් දාලා මාව අධ්‍යක්ෂ මණ්ඩලයට අරගත්තා ඒ වෙලාවේ. අරගෙන යෝජනාව කරලා මම පොතක් ලිව්වා වයි හම්බන්තොට කියලා ඒ කාලේ. ඇයි ඒකට පිස්සු කියලා මිනිස්සු මට හිතනවා කොළඹ ඉඳගෙන කියනවා පිස්සු මේ විකීට මේ කරන්න බෑ කියලා. මොකද මේ ඒ දවස්වල හිටිය කැමති කෙනෙක් ගාල්ලේ වරාය දිනු කරන්න ඕනේ කියලා. මම කියන්නේ ගාල්ල අපේ තාත්තලා වගේ වයසට ගියපු තැනක්. ඒක පොඩි නිසා තමයි අපි කොළඹට ආවේ. කොළඹ පොඩි නිසා තමයි අපි හිව්වේ වෙන තැනක් ඕනේ යන්න කියලා. ඒක තමයි හම්බන්තොට හොයාගත්තේ. ඉතින් ඒක නිසා මේ අරකට ලොකු බලපෑමක් තිබුණා. හම්බන්තොට කියන වචනේ කියන එකක්වත් දඬුවම් ලැබිය යුතු වරද්දක් හැටියට දුන්නා ඒ කාලේ. ඒ දවස්වල හිටපු ඇමති කෙනෙක් ඒක දඬුවම් ලැබෙ වරද්දක් වුණා. ඉතින් කොමාරි අන්තිමේ අපි හම්බන්තොට ගෙනහැල්ලා යෝජනා කෙරුවා. ඒක කෙරුවෙන් පස්සේ ජනාධිපතිනේ ගෙනිච්චා. ගෙනිච්චේ නෑ යාට කියලා කිව්වාම ඊපට මේ UNP එකේ දැන් ඉන්න රජේ අගමැති මම එක්කගෙන ගියා එතනට. මෙන්න මෙතනයි හදන්න ඕනේ කියලා. එතකොට ගලක්වත් වතුර ටිකක්වත් දාලා නැහැ. ප්‍රධාන දේ හැටියට එතකොට ඒ හිටපු දක්ෂිණ සංවර්ධන අධිකාරිය අමාත්‍ය හැටියට ඇමති කෙනෙක් පත් කරලා ප්‍රධාන අවුරුදු 3කින් ආණ්ඩුව පෙරළුණානේ ඒ පාර ආපහු රාජපක්ෂ මහත්තයාව. රාජපක්ෂ මහත්තයාගේ උත්සවයක් තියෙන වෙලාවකදී එයා කැමති වුණේ ඒ වෙලාවේ මේ වැඩේ කරන්න රජයේ බලය සහ ඒ අවශ්‍යතාවය තිබුණ නැති නිසා වෙන්නේ නැති මම හිතන්නේ. මම කිව්වා මේක මම කිට්ටු කරලා ආවා
දැන් අවුරුද්දක් වෙනවා මේක මේ වෙලා දැන් අවුරුද්දක් ගිහිල්ලා අපි මේ වැඩේ කරන්නේ නැද්ද කියලා. වෙන වචන වගේක් කිව්ව මම ඊට කියන්නේ නැහැ කියලා මගේ උරේටත් තියලා කිව්වා විකී මං එන සුමානේ චීනයට යනවා සල්ලි හොයාගෙන ඇවිල්ලා කරමු බලන්න කියලා. ඇවිල්ලා මට කෝල් එකකුත් දීලා කිව්වා හරි අපි ඒක කරමු කියලා. එහෙම තමයි හම්බන්තොට පටන් ගත්තේ. එතකොට මේ හම්බන්තොටද අවසානයේ මේ ඇවිල්ලා තියෙන තැන බැලුවාම ඒක ආර්ථික අපරාධයක් කියලා බැලුමට පේන්නේ. චීනෙට ඒක වික්ක කියලා මම හිතන්නේ මගේ යෝජනාව ඒක අවුරුදු 99 වද එකක් කියන කතාව. ඒතර මේක අවසානයේදී මේ විශාල ඛේදවාචකයක් බවට පත් වෙලා තියෙනවා මේ රටේ. මම අද වුණත් මේක ගැන මම දකින විදිහට මේක අපි ඉස්සෙල්ලාම යෝජනා කරුවේ අපේ කොටස් දීලා වෙන රටවල් වල කට්ටියකින් සල්ලි ගෙනලා චීනෙට සල්ලි නැති කාලයක් තිබුණා ඒ කාලේ. එතකොට ආයෝජකයෙක් එහෙම එයි කියලා බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. දැන් ඉස්සෙල්ලා හිටපු ආයෝජකයන් දැන් එන්නේ සල්ලි නැහැ. ඔහොම තියෙන අතරතුරේ තමයි මේක යෝජනා කරගෙන වෙන විදිහට 80% ඉඳලා 40 30 50 වෙලා අවුරුදු 40කදී අයිතිකම හම්බ වෙනවා කියලා. එහෙම තමයි මුල්ම යෝජනාව තිබුණේ. එහෙම කරගෙන සල්ලි දාලා පටන් ගන්න අපි ටික අයිති කරගන්නවා කියන තමයි එහෙම තමයි මූලික යෝජනා ටික තිබුණේ. දැන් අන්තිම වෙනකොට මේ දැන් තියෙන තැන ඇවිල්ලා මම අදත් කියන්නේ නැහැ කරපු දේ හරි හෝ වැරදි කියලා. හේතුව මේ බබා හම්බෙන්න ඕනේ කියලා මම දන්නවා. අපි බොහොම ගබ්බැරෙන් ඉන්නේ මේ ළමයා බිම තියන්නම ඕනේ. තියන්න දුන්න අවුරුදු ගානකට ඉස්සෙල්ලා. ඒක නිසා කොහොමද ළමයි වරාය එහෙම පවරාදීමක් කරන්න තිබ්බ කියලා ඔබ කියන්නේ මීට කලින් වුණා. ඔව් කරන්න තිබුණා. හැබැයි ඒ දැන් එදා තිබුණු තත්ත්වය කියන්නේ 2005 තිබුණු තත්ත්වේ අද වෙනකොට තියෙන තත්ත්වයේ අතර කාගේ අතේද සල්ලි දැන් තියෙන්නේ. කාට ගාවද එදා කණ්ඩායමෙන් යෝජනා ගෙනාවා. වෙන රටවලින් යෝජනා ගෙනාවා. හැබැයි ඊට පස්සේ වෙනකොට ආණ්ඩුව වෙනස් වුණායින් පස්සේ රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ආවට පස්සේ ඔක්කොම ආයෝජන එක පැත්තකට ගියානේ. ඉතින් ඒ ආයෝජනකයන් එහෙමම පාරවල් ඔබ එක පැත්තකට යන්නේ චීනය ගැන. ඔව් ඒක පැත්තකට ආයෝජන ගියානේ. මම කියන්නේ මගෙත් එක අකමැති වෙන්න පුළුවන්. තව අවුරුදු 5කින් ආණ්ඩුවක් වෙනස් වුණත් එදාටත් එහෙම තමයි යන්නේ. අපිට තිබුණේ නැද්ද දැන් ඔබ ඔය කියන විදිහට ඔබ පළපුරුදු ව්‍යාපාරිකයෙක් හැටියට ඔබට දැන් මෙහෙම කල්පනාවකුත් පහළ වුණා නම් මේ වරාය චීනියත් එක්ක අර වින් සිටුේෂන් එකක් තියාගෙන ඒක යම් ණය ගනුදෙනුවක් හැටියට කරගෙන යම් කාලයකදී ගෙවල ඉවර කරන්න වගේ හදාගෙන මේ රටේ ව්‍යාපාරිකයෙක් එකතු කරලා දැන් ඔබ වගේ සැහැණ මැදිහත් වීමක් කරන්න පුළුවන් ව්‍යාපාරිකයෙක් ඔබ මේ මාස්ටර් ඩ්‍රයිවර්ස් ආයතනයේ ලොකු වැඩක් කරලා තියෙනවා. ඒතර මෙහෙම මේක දේශීය ව්‍යාපාරිකයන් අතර එන විදිහක් හදාගන්න තිබුණේ නැද්ද අපිට? මම කියන්නේ ඒකේ පරීක්ෂණ කරනකොට චීන සමාගම් වලින් පරීක්ෂණ කරනකොට අපි ලව්ව කරාගත්තා. ඒකට අපිට ගෙව්වා. කවදාකවත් අපිට ගෙවන්න බෑ කියන කතාවකත් සල්ලි නැහැ කියන කතාවකත් ඒගොල්ලන්ගේ අපිට මේ උන්නේ මම ඒගොල්ලෝ එක වැඩ කරපු නිසා කියනවා නෙමෙයි. නමුත් අපිට මෙහෙම ගැටලුවක් වුණේ නැහැ. ඉතින් එහෙම කරගෙන ගිහිල්ලා තමයි හම්බන්තොට කුරුණෑගල චෝලේක ඉවර කරලා හම්බන්තොට වරාය පටන්ගෙන නොයෙකුත් වැඩ ලංකාව පුරාම පාරවල් තාර දාන්නක තැන ඒ ඔක්කොම සිද්ධි කලින් එක වෙලාවලට ඉතින් මම හිතන්නේ සල්ලි තියෙන තැනකින් වෙන්නේ නැති ගන්න පුළුවන් වෙන්නේ සල්ලි අනිත් කට්ටියෙන් ගන්න ගියපුවාම අපිට දැන් ණය ගැනීමේ ප්‍රශ්නයක් තියෙන්නේ ණය ගැනීම ගැන මම වෙනමම කතා කරනවා ඒක වෙනමම කතාවක් ඒ කියන්නේ මම ඔබතුමාට හැබැයි මේ කොහොමද මේ හම්බන්තොට ඩීල් එක රටට පාඩු ඩීල් එකක් නේ අවසානයේ මම සරලව මගේ වයස කෙනෙක් හැටියට මම කියන්නම් මස් කන්න ඕන නම් දත් තියෙන්න එපයි. අනුන්ගෙන් දත් ණයට අරගෙන දත් කුට්ටන් දාලා මස් කන්න බෑනේ. අපිට සල්ලි නැත්තම් අපි කොහෙන් හරි සල්ලි තියෙන තැනකින් ගන්න එපයි. ඉතින් ඒක නිසා විකුණන්නේ නැතුව යම් කිසි දන් කියනකො මගේ කොල්ලු පිටියේ තියෙන ඊඩම 99 අවුරුද්දකට මට විකුණලා තියෙන්නේ. ඉතින් 99 පස්සේ ආණ්ඩුවට UD එකට යනවනේ. දැන් World Trade Center එක ප්‍රේමදාස මහත්තයා ඉන්න කාලේ තියලා දැන් අවුරුදු 40ක් විතර ගිහිල්ලා. තව අවුරුදු 60කින් ආපහු හම්බෙනවා. ඊට හොංකොං එක අවුරුදු 100කට පස්සේ දුන්නේ ආපහු. ඔබ කියන්නේ දැන් මේ හම්බන්තොට ගනුදෙනු හරි කියලාද ඒ කියන්නේ? මම එකෙන් හරි කියන එක දෙක දිහා මම කියන්නේ මට ඒක ඕන එකක් හරි මොකද අර වරාය හදා ගන්න ඕන නිසා. මම කියන්නේ එච්චර මේ ඩීටේල් ගිහිලා ඒකින්ද මම කියන්නේ මගේ සරල කතාව කන්න ඕන නම් මස් දත් තියෙන්න ඕන. දත් නැත්නම් දත් කොහොමද කරන්නේ? දත් තියෙන එකෙක් ලවෝ විකා ගන්න ඕනේ. එහෙම නැත්නම් දත් තියෙන කටකින් විකන්න ඕනේ. ඒක නිසා අපි හිතනකදී මේ වෙලාවේ මොන විදියෙන් හරි
කියන්නේ ලෝකේ තියෙන විශාලම නැවතටාකාංගන දෙකක් හිතන හැදෙනවා නම් විශාලම වරාය. ඔය හදන්නේ ලෝකේ තියෙන ප්‍රධානම වරාය. ඔයක ඔයිට වැඩි දැන් ශැංගිරිලා මම කියපු ඉඩමේ අද ශැංගිරිලා වලට හදලා දැන් අවුරුදු කීයක් වෙනවද? වරාය හදන්න කොටම එකට පටන් ගත්තේ. එතකොට මම වගේ පොතේ ලියලා දෙන වයි හම්බන්තොට පොතේ කියලා තව 100කට වැඩි ඕ වගේම ශැංගිරිලා වලට වැඩි ලොකු හොටල් වල හැදෙනවා කියලා. මොකද අර 900ක මිනිස්සු එනකොට යනකොට මාරු වෙනකොට ඒගොල්ලන් ක්‍රූ එක මාරු කරන්න යනකොට ඒගොල්ලන් නතර වෙන්න තැන් ඕනේ. ඒගොල්ලන්ගේ ස්පෙයා පාර්ට් දෙන්න ඕනේ. ඒවට මේ මහ විශාල කර්මාන්තයක් ඇතිවෙනවා එතන. ඒක හැන්ඩල් කරා ගන්න අපිට මං හිතන්නේ තාක්ෂණය අවශ්‍යතාවය ක්‍රේන් අපි දැන් කියන්න පත්‍රයේ තියෙනවා ක්‍රේන්ස් ටික ඕඩර් කරුවා කියලා චීනෙන්. එහෙනම් කාටද හදන්න පුළුවන් චීනෙට නේ හදන්න පුළුවන්. අපි සල්ලි ගෙවලා ගන්න වරාය අධිකාරියෙන් ක්‍රේන් මේ JCT එකේ වැඩට. ඉතින් හදන්නේ චීනෙන්නේ. ඉතින් ඒක නිසා මොන විදියකින් ඔක සල්ලි තියෙන කෙනෙක් අතේ මේ වැඩේ කරගෙනවා. හැබැයි අපි සල්ලි දීලා ගන්නවා අපි ඒක ගෙවනවා. ඒක හරිද නැද්ද කියන එක මම ඇත්ත වශයෙන්ම මැදිහත් වෙන්නේ නැහැ. මැද ඉඳගෙන අපිට පිරිසිදුව ඉන්න ඕන නිසා අපේ අත් පිරිසිදු නිසා කවුද මොනවද කරුවේ කියන එක ගැන මට හොයන්නවත් උවමනාවක් නැහැ. හැබැයි අපිට අවශ්‍යයි මේක අපේ රට. අපිට අපේ ආර්ථිකයක් තියෙනවා. අපිට හම්බන්තොට වරායට 2002 දී ඡන්දයක් තියෙනකොට එතකොට වරායේ ඇමති හිටියේ මහින්ද රාජපක්ෂ මහත්මයා. මම මගේ වියදමෙන් ලොකු නැව් 3ක් ගෙනිච්ච ඇතෙන්ට. සීනි සිමෙන්තිය අරගෙන. ඒතර මම සිමෙන්තියක මට තියුන්නේ නැහැ ඒ කාලේ. සිමෙන්තියක අරන් ගිහිල්ලා මොනවද එහෙට ගෙනියන්නේ කියලා බලලා සීනි සිමෙන්තිය අරන් ගිහිල්ලා තමයි බෑවේ. ඔයගොල්ලන්ට නැව් 3ක් අරන් තෙල් නැව් දෙකකුයි විශාල කාගු නැවකුයි ගෙනුලා ඒතර බලලා මොකද රජයට පෙන්නන්නේ මෙතන නැව් ගෙනහැල්ලා වරායක් නැතුවත් වැඩ කරන්න පුළුවන් කියලා. එහෙම කරලා එච්චර මං කැපවීමකින් මේක කරලා ඉවරලා එතනට ගෙනහැල්ලා දැන් ඒක මට මේ වැඩේ කෙරෙන්නම ඕනේ. ඒකේ ලංකාවේ මේ පිට ඉන්න මටම තමයි ඕක ඕනේ වෙන කාටවත් වැඩිය. මට කාගෙද කෙරෙන කියන එකට වැඩි අවශ්‍ය මේක වෙන්න ඕනේ කියලා මහ පොළොවේ පිටුවත් ඔක උස්සයි යන්න බෑනේ. එතන තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා එතන මම ඉන්නවා. ඉතින් අනිත් ඒවා හරි වැරදි හොයනවට වැඩිය මම කැමති මේක කෙරෙන්න ඕන නිසා. මොකද මේකට අපේ ජීවිත කාලෙම මම කියන්නේ 84 ඉඳගෙන ඕක පිටිපස්සෙන් දුවලා එක සැරයක් මම සීනි සමාගම මම ගත්තට පස්සේ එක දවසක් මම එනවා වරාය බලාගෙන යන්න හදන තැනට. මම එතන වරාය හදලා බැමි බැඳලා පේනකොට මම ගොඩ වතුර පුරවන්න ඉස්සෙල්ලා මං ගිහිල්ලා ඇවිල්ලා බලාගෙන ඉඳලා ඇවිල්ලා කාර් එකට වාඩි වෙනකොට මගේ ඇස් දෙකෙන් කඳුළු වැක්කිරෙනවා. මගේ ඩ්‍රයිවර් අහනවා ඇයි සර් රණන්නේ කියලා. මම මාඩන්නේ ඇයි කියලා. එතකොටයි මට තේරුනේ මං බුදුහාමුදුරුවෝ බෞද්ධ ලෝකයක් දැක්කේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්තියානි ලෝකයක් දැක්කේ නැහැ. දෙයියනේ මන් දැක්කනේ මේ හම්බන්තොට හදලා කියලා. ඒ සන්තෝෂෙට තමයි මේක යෝජනා කරලා මේව කරලා තල්ලු කරලා මේව කරලා ලොකු මේ කැපවීමකින් කරලා මේක ඒකෙන් මම සතපාගේ ඉඩමක්වත් අරගෙන ප්‍රයෝජනක් අරගෙනවත් මොනවත් කරලා නැහැ. නමුත් ඒකේ මේක රටට වෙන්න ඕන දෙයක් කියලා ඒක පළවෙලා එතන හැදෙන එක මම අදත් කියනවා ප්‍රසිද්ධිය කියනවා 10%ක්වත් තව වෙලා නැහැ වෙන්න ඕන ප්‍රමාණය. 10%ක්. දැන් මේ හම්බන්තොට වරායත් එක්ක මේ සාකච්ඡා තීරුපය අයින් කරමු මේ කෙටි ප්‍රශ්නෙත් එක්ක. දැන් හම්බන්තොට වරායත් එක්ක ඔබට මේ අර සේදමාවත නැවත නිර්මාණය කරනවා සියවස් ගානකට පස්සේ. ඒතකොට ලෝකෙ පුරාම ඉන්දියානු චීන ව්‍යප්තවාදයක් දරුණු විදිහට තියෙන ඇමරිකාව මේ ගැන බොහොම සැලකිල්ලෙන් බලාගෙන ඉන්නවා. එතකොට මේ සේදමාවතත් එක්ක ලංකාවේ ඇතුළේ දැන්ටමත් චීන ව්‍යප්තවාදයක් තිබෙන එක පැත්තකින් ඉන්දියාව කලාපීය ප්‍රශ්න වෙනම මේ චීනයේ මැදිහත් වීම සහ ඊට එරෙහිව ඉන්දියාවේ මැදිහත් වීම කියන කාරණා දෙක මේ හම්බන්තොට වරායත් එක්ක ලංකාව අස්ථාවර කරන එකක් නැද්ද? ලංකාවට ප්‍රශ්නයක් කෙනෙක් නැහැ. මගේ පුද්ගලික මතය මම හිතන විදිහට අපි ඊට වැඩිය දැන් ලෝකේ හැමෝටම කතා කරන්න බලාගෙන කැමරා එකෙන් බලාගෙන Google එකෙන් බලාගෙන වෙන දේවල් දකින්න පුළුවන් නේ. දැන් පාකිස්තානයෙන් ඊයේ පෙරේද හෙට ගහනවා ඉන්දියාවට කියලා තිබුණාට ඒක බේර ගන්න පුළුවන් වුණානේ. දැන් පාප්වාංශ කියලා වැන්දනේ කකුල් දෙක අල්ලා මේ අරාබිකරේ නායකයන්ට මේ වැඩේ කරන්න එපා කියලා. මම හිතනවා අපිට සමාජයෙන් මේක වෙනස් කර ගන්න පුළුවන් වෙයි කියලා. අද තියෙන තාක්ෂණය සහ අවශ්‍යතාවයත් එක්ක ලෝකේ තියෙන දුප්පත්කමත් එක්ක. ඒක නිසා මම කියන්නේ ලොකු මහා අපරාධයක් වුණොත් ඇරෙන්න මම හිතනවා එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි සුබ විදියට බලලා මේ ධනෙන් මේකෙන් අපිට මේක දියුණු කරගෙන මේ හම්බෙන මුදල. ඒ කියන්නේ අපි හදන කිරි ටික
බටර් ටික රට යවන්න ওই වරාය පාවිච්චි කරන්න පුළුවන් නම් පැල්වත්තේ හදන සීනි ටික මධ්‍යසාර ටික පාවිච්චි කරලා වැඩි හරිය එක්ස්පෝර්ට් කරන්න එතනින් කරන්න පාවිච්චි කරන්න පුළුවන් නම් මම දැක්කා මම කීකේ හිටියක මම ඔය නැවතුන ගෙනියපු දවසේ මම හිටියේ ටෙනිසන් ඉදිරිසුරු මහත්තයාගේ ගෙදර මැරෙන ඉස්සෙල්ලා යා සුනාමියට වෙලා නැති වුණා මම එතන ඉඳගෙන තමයි මෙහිම මම වෙන ඔච්චර ළඟට නැව ගන්න පුළුවන්ද කියලා මම මගෙන් අහනවා. ඉතින් අගෙන් අහනවා මේක මම නැවට කතා කරලා කැප්ටන්ගෙන් අහනවා කොතනද ඉන්නේ කියලා. එයා මට කියනවා මම වැල්ලේ මාළු ගන්නවා කියලා. මට ඇත්තටම කිව්වා දෙයියනේ මේක තමයි මම කිව්වේ. අර මිනිහා ඇවිල්ලා ඩොලර් දීලා මාළු ගන්නවා නේද මේ. ඒ ඩොලර් ටික පිට ලංකාවට හම්බ වෙනවනේ. ඒ අඹ ගෙඩියට කිරිහට්ටියට කෙලින්ම අපි එක්ස්පෝර්ට් කරනවානේ පිටරට. එතකොට එළවලු ටික ගෙනත් දුන්නාම ඒක නැවට ඔය එන 200ක් නැව් වලට අපි දෙන්න එපා. කන්න සප්ලයි කරන්න එපා. වතුර ටික දෙන්න ඕනේ, කිරි ටික දෙන්න ඕනේ. ඒ ඔක්කොම දේශීය ආදායම නෙමෙයි අපිට ලැබෙන්නේ කියලාක මට ඒ අර මං හැමතිස්සෙම කී ඉන්න කතාව මං S2කට අහගෙන හිටියා. අර මිනිස්සයා මට කියනවා I'm buying මේ දැන් මේ මාළු ගන්නවා මේ නැවට කියලා. ඉතින් ඒ ආර්ථිකය තමයි අපි අදත් බලන් ඉන්නේ. හැබැයි ඔබ පුද්ගලිකව මේ අත්විඳින සතුටු වෙන ඔබ කල්පනා කරන කාරණා එහෙම තිබුණාටද ඔබම කියන විදිහටම දැන් අපි අපට ආහාර සඳහා වියදම් කරන මුදලින් වියදම් වෙන මුදලින් 70%ක් 80ක් විතර පිටරට යවනවා. දේශීය ආර්ථිකයක් පිළිබඳ හාන්කම්සියක් රට තුල නැහැනේ. අපි සියල්ල පිටරටින් නෙගේ ඔබත් එක්ක කියන විදිහට. ඒතර මේ වරාය තුල දැන් ඔබ ඔය කියන ඔබ පුද්ගලිකව හිතන එක හරි වෙන්න පුළුවන්. නමුත් දැන් රට තුල සිදුවීම් පවතින දේවල් එක මේක එහෙම වෙනවද? ඒ කියන්නේ අපි පිටරටට කැම යවන මට්ටමක් ඇති වෙනවද ඔබ? දැන් පිටරට කැම යනවා කියන ඒක තමයි මම කිව්වේ. රටේ තියෙන නීති වෙනස් කර ගන්නට ඕන. අපිට දැන් අද තියෙන නිදහස හැබෙනකොට නීතියක් දාලා තියෙනවා ලංකාවට කිරි ගේන්න බෑ 115කට වැඩිය බදු දාන්න බෑ කියලා. ඒක තමයි අද ලංකාවේ පන්දේ නිදහස දෙනකොට 1948 දී හම්බුණු නීතිය තමයි. ඉතින් අද නිව්සීලන්තයෙන් කිරි ගේනවා නම් ඒගොල්ලන්ගෙන් අවසර ගන්න ඒගොල්ලන් අගමැති දුවගෙන එනවා මෙහෙට හදිස්සිය පොඩ්ඩක් මිල වෙනස් කරගවන්න. ඇවිල්ලා මිල අඩු කරගෙන යනවා. මොකද ඒ නීතියක් තියෙන ඒගොල්ලන්ට බෑ ඒගොල්ලන්ට එහෙම කරන්න බෑ කියලා. ඉතින් අපි ඒකෙන් ගැට ගහලා තියෙන්නේ. ඉතින් ඒ නීතිය ඒක World Trade Organization එකට ඒ නීතියම ගිහිල්ලා දැන් අපිට කිරි හදන්න බෑ. අපිට කිරි කර්මාන්තයක් කරන්න බෑ. අපිට මාළු කර්මාන්තයක් කරන්න බෑ. චීලි රට්ට මාළු ගෙනත් දෙන්න ඕනේ. ටොන් 70,000ක් මාළු ගෙනවා මේ රටට. ඒකයි මම කිව්වේ බලහත්කාරයෙන් අපි හදනවා ටින් මාළු කියලා. ඉතින් මේ අනිත් කට්ටියට වෙළඳ කරගන්න සුපර් මාකට් ලංකාව පුරාම තියෙනවා 90ක් තියෙන සුපර් මාකට් වල පිටරට බඩු. ඒක කකා අපි මෙහි ඉන්නවා. අපිට සල්ලි ඕනේ කොට 70%ක් අද පත්තරේ තියෙනවා. 70%ක් හම්බෙන්නේ කාන්තාවගෙන් හල දෙන සල්ලි. අන ගහලා උඩ අන ගිල්ලලා මේව කරලා බලලා අපි කාන්තාවලින් පුන ජීවත් වෙන රටක්ද? ඒ මම අකමැතිම දෙයක් තමයි අපේ කාන්තාව ගෙදර නොත් ඒකට අපේ අම්මලා ගෙදර වල හිටියේ. අපේ අම්මලා ළමයි බලාගෙන ඒ දේවල් කරගෙන ගෙදර වල හිටියේ. මේ අපේ කාන්තාව විකුණ මම කියන්නේ හරි හෝ වැරදි හෝ ඒක වැරදි කියලා කියන්නේ. මොකද ඒක තහනම් ඉන්දියාවේ. ඒක තහනම් බංග්ලාදේශේ. ඒක තහනම් පාකිස්තානේ. කිසිම කාන්තාවකට ගෘහ සේවිකාවක් හැටියට යන්න බෑ. දොස්තර මහත්තයෙක් බඳලා හිටියොත් නෝනාට යන්න පුළුවන්. නමුත් ගෘහ සේවිකාවන් යවන්න බෑ. ඒගොල්ලන්ට වෙච්ච අපරාධ නිසා ඒගොල්ලෝ ඒක තහනම් කරලා. අපි තමයි ඒකත් කරන මෝඩයෝ අදටත්. දැන් මට බරපතල ප්‍රශ්නයක් ඉන්නවා. දැන් ඔබ 70 දශකයේ ඉඳලා මේ හම්බන්තොට වරාය වටේ මගේ ඔළුව කරකිනද? දැන් හම්බන්තොට වරාය සම්බන්ධ අදහස ඔබේ ඔළුවේ පහළ වෙලා ව්‍යාපාරිකයෙක් හැටියට වෘත්තිකයෙක් හැටියට මේ සම්බන්ධයෙන් යම් අධ්‍යයන කටයුතු කරලා විවිධ පාලකයන්ට මේ ගැන කියලා අවසානයේ ඔබම කියන විදිහට ඔබට කඳුළු වෙන මට්ටමටම දැන් මේක සාර්ථක වෙනවා. සිහිනේ යථාර්ථයක් වෙනවා කොහොමද? දැන් එතකොට ඔබ ඔය කියන අනිත් කතත් දිගටම කියනවානේ දේශීය ආර්ථිකය ගැන, කිරි ආර්ථිකය ගැන විවිධයත් එක්ක චන්ද්‍රිකා ඊට පස්සේ මහින්ද දැන් රනිල් මෛත්‍රිය සියලුම ඉහළ මට්ටමේ කියන නිලධාරීන් ඔබට මුණ ගැහෙනවා. ඔබ සමහර තැන්වල සභාපති ධූර එතකොට කළමනාකාර අධ්‍යක්ෂ ආපහු උපදේශක මම කියන්න මාධ්‍යම මම කවදාකවත් සත පහක ආදායම කරන්නේ නැහැ. සභාපතිකමට පඩි අරගෙන නැහැ. කාර් එක පාවිච්චි කරන්නේ කියන්නේ ඔබ ගැන දන්නවා. මම ඒක කරන්නේ නැහැ. මොකද ඒක මට අවශ්‍ය නැහැ. මට මේ සේවය කරන්න ඉඩ දෙන්නට ඕනේ කියන එක තමයි කියන්නේ. මගේ ප්‍රශ්නේ දැන් අර හම්බන්තොට වරාය හදන සිහිනේ ජය ගන්න පුළුවන් වුණා නම් ওই සංවාදය ඇතුළේ ඔබ කියන හැටි. ඇයි අනිත් කොටස ගන්න නැත්තේ දැන් ওই කතාව? එහෙම නම් නෑ මම කියන්නේ ඒකට තමයි අපි ගිය සතියේ ඔබතුමාට මම දැන් නිකට ඉස්සෙල්ලා කිව්වේ මාස දෙකමාරකට තුනට ඉස්සෙල්ලා ලංකාවේ ඉන්න සියලුම ගොවීන් සංවිධාන වලට ලියුම් ඇරලා ගෙන්න ගත්තා. මෝල් හිමියන් ගෙන්න ගත්තා. රැසීමක් තියුවා. තියලා කිව්වා ඔයගොල්ලන්ට මහ විශාල අස්වැන්නක් හම්බ වෙනවා. මේ වෙලාවේ ඒගොල්ලන් දැනන් හිටියෙත් නෑ එක කියනකන් මම කිව්වා මේක අපි දැන් කන්න ක්‍රමයක් හදා ගන්නවා. මම ඒගොල්ලන්ට කිව්වේ
අර පිටිබාන දෙපොලේ ගිහිල්ලා අපි වාඩි වුණු පාරේ කියලා. තාම කවුරුත් වාඩුනේ නැති වුණාට මම කියන්නේ එතනින් බාන එක නතර කරලා අපි මේ කමු කියලා ඉස්සෙල්ලා. මගේ යෝජනාව තිබුණේ ඒක. මම ප්‍රසිද්ධිය කිව්වෙත් ඒක. අපි ඒ පිටිබාන තැන වාඩි වෙලා ඉඳලා බී ටික බිම තියාගෙන අපි යගෙන කමු කියලා. මම අදත් යෝජනා කරන්නේ ඒක කරන්න ඕනේ කියලා. මොකද අපිට මෙහෙම කරන්න බෑ. මොකද මං හාල් පිටි වලින් මං නිකන් ඉඳලා නෑ. මං හාල් පිටි වලින් පාන් හැදුවා. ඔබ පුද්ගලිකව ඔබේ පුද්ගලිකව ඒක කරන්නේ අපිට පුළුවන් කියලා එක වෙනවා. මම හදලා පෙන්නුවා. ඉතින් හදලා පෙන්නලා ගෙනුල්ලා රටේ හිටපු කෘෂිකර්ම ඇමතිට ගිහිල්ලා දුන්නත් එක. ඒක කාලත් බැලුවා. ඒ ඔක්කොමත් කරලා මුදල් ඇමතුමාට මම ගෙනුල්ලා දුන්නා. මුදල් අමාත්‍යාංශයට දුන්නා. ඒ ඔක්කොම කෙරුවා. ඒ ඔක්කොම කරලා ඉවරලා රටේ අගමැතිතුමාට මම ගෙදරටම ගිහිල්ලා දීලා තියෙනවා. මෙන්න පාන් කියලා. හැබැයි එතනින් එහාට යන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒක හේතුව අපිට දැන් ඡන්දේ ඕන නම් පාන් වලට දැන් බලන්න පොල් ගෙඩිය රුපියල් 125ට ගියාට පාන් ගෙඩිය ගියේ නෑ නේ 125ට. කලින් හිටපු ජනාධිපතිට 3.50ට පාන් දුන්නා. අද ඕනනම් 3.50ට ඒට આવොත් දෙන්න පුළුවන්. කවුරුත් බෑ කියන්නේ නෑ මොකද අතිරික්තයක් තියෙන දාන්න කොහේ හරි දාන්න ඕනේ. ඔහොම බලනකොට අර බරාය සම්බන්ධ ප්‍රශ්නේදී ඔබම මේ පාලකයන් පාවිච්චි කරලා ඉන්න බැරිද? නෑ පාවිච්චි කරුවේ නෑ. ඒගොල්ලන්ට පාවිච්චි කරන්න බුද්ධියක් තිබුණා නම් වෙනවා. ඒගොල්ලන්ට බුද්ධියක් තිබුණේ නෑ පාවිච්චි කරන්න. මම කියන්නේ බරපතල කතාවක්. ඔය යෝජනාව ගැන හම්බන්තොට ඒ යෝජනාව නැහැ මම ගිහිල්ලා රණ්ඩු වෙලා තමයි ජනාධිපතින්ට මේක පෙන්නගත්තේ. ඊට පස්සේ ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා මගේ කාර්යය හීරෙන්න කටු කැලේ ගිහිල්ලා තමයි එකගෙන ගිහිල්ලා මෙන්න මෙතන තමයි හදන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි ඇමති කෙනෙක් දාගෙන මේ වැඩේ කරන්න ඕනේ කිව්වේ. ඉතින් ඒක තනිකර මගේ තල්ලු කිරීමකට මේක පිටිපස්සෙන් ගිහිල්ලා හැමදාම කතා කරනවා ගිහිල්ලා හම්බ වෙනවා ජනාධිපතිට හම්බ වෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බ වෙනවා අගමැතිතුමා හම්බ වෙනවා මේක නතර කෙරුවෙම නැතුව මේක අපේ පුද්ගලික ගමනක් හැටියට පුද්ගලික අතින් වියදම් කරගෙන මේක කරලා කොහොම හරි දැන් පැලවෙලා තියෙනවා. හැබැයි දැන් චීනය සමග ලංකාව අත්සන් කරපු කිව්සුම ඔබ අධීක්ෂණය නෑ නෑ මම අධීක්ෂණය කරලා නෑ දැකලා නෑ මම ඒවා බලලත් නෑ මම මේ කියන්නේ මට ඇහෙන හරිය තමයි මම මේ කියන්නේ මාධ්‍යෙන් දකින්න හරිය ඒ යම්කිසි අවුරුදු ප්‍රමාණයකට දීලා තියෙනවා නම් ඒකට පස්සේ අපිට හොංකොං වල අයිති වුණා වගේ චීනයට මේක යම්කිසි දවසක අපිට එන්න ඕනේ එතකොට වැඩි දියුණු කරලා ඒ කියන්නේ අර ලොකු අරයිවල් ලොකු නැව් තටාක දෙකක් හදලා ඒ කියන්නේ ලෝකේ තියෙන අරාබියට එන විශාල තෙල් නැව් වලට මීටර් 400ක් විතර දිගයි මීටර් 400ක නැවක් ඇතුළට ගන්න පුළුවන් ලොකු ඩොක් දෙකක් හදන්න ඕනේ එතන. ඒකට අපි ගාව සල්ලි නැහැ. ඒකට සල්ලි තියෙන කෙනෙක් හදන්න ඕනේ. ඒ හදලා අවුරුදු දෙකකින් තුනකින් ඒක පාවිච්චි කරන්න ඕනේ. ඒ පාවිච්චි කරනකොට ඉවරලා දෙනකොට අපිට ඒවත් එක්කම තමයි හම්බෙන්නේ. ඉතින් මම දකින්න අපි නැතිවේ ඒ වෙනකොට හැබැයි කිව්සුම රටට සෑහෙන හානි කරන මට්ටමක තියෙනවා. වෙන්න පුළුවන්. මම කියන්නේ මම ඒක ගැන ඔව් නෑ හෝ කියන්නේ මම ඒකට බැදිහත් වෙන්නේ නැහැ. මොකද මට ඒක කියන්නේ දැනුමක් නැති නිසා අවබෝධයක් නැති නිසා මම කියන්නේ අපිට ඇහෙන විදියට මේක යම්කිසි දවසක අපිට ලැබෙනවා නම් මේක වැඩි දියුණු කරලා නම් හම්බෙන්නේ. එතකන් අපිට යම්කිසි ආදායමක් ලැබෙනවා නම් ඒකෙන් අපිට අමුද්‍රව්‍ය ගෙනහැලා මෙහෙට කිරි මෙතනින් ආපුවම වටවන්න බැරි නම් සීනි ටික මෙහෙ හදලා මේක කරන්න පුළුවන් පෙට්‍රල් ටික මෙහෙ හදලා මෙහෙ පාවිච්චි කරලා වැඩි මධ්‍යස්ථාන ටික පෙට්‍රල් හැටියට යුරෝපයට යවන්න පුළුවන් නම් ඒ විදේශ විනිමය අපිට හම්බ වෙනවා. මම කියන්නේ අපිට තාමත් හොඳින් දකින්නවා ඒක. අපිට මේක කරගන්න පුළුවන් මේක කරන්න ඕනේ කියලා. බලාපොරොත්තු සහගතයි කියලා. දැන් ලංකාවේ ආර්ථිකය මේ වෙන මානයක් ওই කතාවේම ලංකාවේ ආර්ථිකය මෙහෙවන්නේ ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල ලෝක බැංකුවයි. හරි පැහැදිලි අයවැය අරගෙන මම හිතන එක මම කියන්නේ ඒ අපි ඒගොල්ලන්ට මේක ඇතුළට එන්න දීපු හින්දා අපිට මම කියන්නේ මාළු හදන්න කාගේවත් අපිට සල්ලි ඕනේ නැහැ. මම මේක කියලා තියෙනවා රජය ඉස්සරහට රටේ නායකයා ඉස්සරහා කියලා තියෙනවා. අපිට දැන් කියනකො රුපියල් ඩොලර් මිලියන 400ක කිරි ගේනවා අපි. කතරගමට අපි රේල් පාරක් දැම්මා ඩොලර් මිලියන් 200යි. මාස 6ක කිරිවල සල්ලි. අපි කිරි ගේන එක නතර කරුවා නම් ඒ කිරිවල සල්ලි එක සදාකාලික රේල් පාර තියෙනවනේ. මත්තල එයාපෝට් එක ඩොලර් මිලියන් 200යි. අපි 6 මාසෙක කිරි විතර සල්ලි විතර එන කෙනෙක් සදාකාලික අපි නතර කරුවොත් කිරි ගන්න එක අදත් මම කියනවා අපි බටර් වලින් ස්වයං පෝෂිතයි එන අවුරුද්ද ඇතුළත වෙනකොට අපි ස්වයං පෝෂිත වෙන්න ඕන කිරි වලින් වැඩි හරිය අපි පිටරට යවන්න ඕනේ ඒක අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ බලහත්කාරයෙන් හෝ මේක අපි කරගන්න ඕන අපිට අනුන්ගේ කිරි ගන්න බෑ මේ ඩොලර් මිලියන 400 අපි දැන් 400 අපි 250කට බස්සකට තියෙනවා අපි ඕක බිඳුවටම ගෙනියනවා මොකද ඒ කරි වලින් අපි වියදම් කරනවා මේ රේල් පාර හදාගන්න හාබර් එක හදාගන්න එතකොට අපිට අනුන්ගේ සල්ලි වල වෙන්නේ නැහැ. එතකොට අපි පාන් කන්න ඩොලර් මිලියන 500ක් ගේනවා.
ලංකා ඉතිහාසයේ උපරිම අස්වැන්න හම්බෙනකොට අදත් පාන් නම් කන්නේ 26 රුපියල් පාන් ගෙඩියක රුපියල් 26ක සහනයක් දෙනවා නම් ඒ සහනේ නොදී හරියන ඉවරයි අඩු ගානේ මම මේක කියන්න ඕනේ ඉස්සර යුද්ධ වෙලාවේ අපේ මේ නැගණිය යාපනයේ යුද්ධ තියෙන වෙලාවේ නැව් ගානකට ගැහුවා මේ නැව් වලට බෝම්බ දාලා නැව් ගිලුණා. ඒව සල්වේජ් කරුවේ මම. ඒ වෙලාවේ අපිට ඕනේ සල්වේජ් කරනකොට ආරක්ෂාවට අපි බැංක් ගැරන්ටි එකක් ඕන. ඉතින් අපිට බැංක් ගැරන්ටි ගන්න ගියේ බැංක් ඔෆ් සිලෝන් ලන්ඩන් සාකාවෙන් තමයි ගන්නේ සතොසෙන් තමයි ලියුම දෙන්නේ. ඒ කියන්නේ ජේ.ආර් මහත්තයා ඉන්නකම් ගෙන ඇවිවි තිරුගුගෙන ඇවේ සතොස හරහා අවශ්‍ය වෙලාවට අවශ්‍ය පමණයි. අසන්න තියෙන කාලෙට අඩු කරලා ගෙන ආවා. අසන්න නැති මොකද ඒගොල්ලෝ සල්ලි ගෙවන්න බෑ. ආණ්ඩුවනේ ගෙව්වේ. මේ රටයල් වෙනස් වෙලා එක එක්කෙනා ගෙනල්ලා ප්‍රීමියම් එක විකුණුවට ප්‍රීමියම් එක අපිට අවුරුදු 20කින් ආයිති වුණා. එතකොට මහවැලිය හදලා ඉවර වෙන්න තිබුණා. එතකොට වතුර අපිට මේ මම UNP එකට කතා කරනවා හරි මොනවා හරි දා නෙවෙයි මම කියන්නේ ජේ.ආර් මහත්තයට වෙනකන් මම කියන්නේ මේ ඒගොල්ලන්ගේ ජාතික අවශ්‍යතාවයක් තිබුණා කියලා. අනිත් කතා කරපු ඡන්දයක් කෙනෙකුට ලැබෙනයි තව කාටවත් හම්බෙන්න ඕනේ නැහැ මට විතරක් හම්බෙන්න ඕනේ කියලා ඒවා අපේ දේශපාලන කතාවල් මම කියන්නේ එයා සතවහක්වත් හම්බෙන්නේ නැහැ යගේ ගෙදර ගාවට ගියොත් දැන් පේනවා තාප්පේ කඩාගෙන වැටලා යගේ ගඩොල් කැටයක්වත් තියලා නැහැ අවුරුදු 12ටම. ඒ ගෙදර පාළු වෙලා ගිහිල්ලා තියෙනවා ඒක වෙන කතාවක්. ඉතින් මම කියන්නේ එතෙන්ට වෙනකන් ඒගොල්ලන් මේ රට වෙනුවෙන් වැඩ කෙරුවා කියලා අස්වැන්න කපන කාලෙට ගේන්නේ අඩුවෙන්. තිරෙකු නැති කාලෙට ගේනවා මෙහෙට මහවැලිය හදනකම් ඉවර වෙනකම් තමයි මේ කතාව තිබුණේ. දැන් තමයි මේ යාපනයේ පැත්තට වතුර හැරෙව්වේ. දැන් එතකොට තමයි අස්වැන්න සම්පූර්ණ වෙලා වැඩි හරියනකොට තමයි අර ඉස්සර කියපු අතිරික්තයක් අපිට වීතියයි එතකොට අපිට පාන් කන්න ඕනේ අපි පාන් හදාගෙන කන්න ඕනේ කියලා ඒ තැන අපි ඒ සිහිනය අදත් දකිනවා මම හිතනවා අපිට එතෙන්ට යන්න පුළුවන් අපිට යන්න ඕනේ ඒ සඳහා අපි මාළු ටික මෙහෙ හදා ගන්න ඕනේ අපි දැන් හදනවා ඒක අපිට කාගෙන්වත් සල්ලි එපා අපි කරා ගන්නවා ඒක අපිට කරන්න දෙන්න මේක ගැන ජාත්‍යන්තර මූල්‍ය ආරම්භද ලෝක බැංකුව ඔවුන්ගේ අපිට නෑ අපිට ඒගොල්ලන්ගේ ගන්න පුළුවන් තරට අපි දැන් කියන්නකෝ ඕගොල්ලන් මේක අහනවා මාධ්‍යත් අහන් ඉන්නකොට ට්‍රිලියන 3ක් සල්ලි තියෙනවා EPF එකේ. අපි ට්‍රිලියන 3ක් ගන්න නෑනේ මේ මාසේ පඩි ගෙවන්න ආණ්ඩුවට ටැක්ස් එක එකතු කරන සල්ලි ගන්න නෑනේ. අපි අඩු ප්‍රමාණයක් අපි ගන්නවා කොහෙන් හරි හොයාගෙන බදු වලින් හොයා ගන්නවා. ඒ ගන්නකොට අපි මොනවද කරන්නේ? අපි ඒ වෙලාවට ට්‍රිලියන 3ක් තියෙනවා අපේ ගාව EPF සල්ලි. අපි EPF සල්ලි ටික මහා ලංකා බැංකුවටයි පීපල්ස් බැංක් රජයේ බැංකු දෙකට කිව්වොත් ඕගොල්ලන් අරගෙන අසවල් පොලියට අරගන්න අසවල් පොලියට ආපහු දෙන්න. ඒතකොට පොලිය එකතු වෙනවා EPF එකට. හැබැයි මහ බැංකුව කොල්ල කාපු සිද්ධියත් එක්ක මේව කියද්දි මිනිස්සු මේ මොහොතේ නෑ මිනිස්සු බය වෙනවනේ. දැන් මම කියන්නේ ඒකයි කිව්වේ රජයේ බැංකු දෙකෙන් අරගෙන රජයේ බැංකුවට ආදායමක් අරගෙන පොලියත් එක්ක ආපහු දාන ට්‍රිලියන 3 ආපහු වැඩි වෙවි යන්න ඕනේ අතෙන්ට. අපි දැන් තියෙන තත්ත්වයන් එක්ක නම් භයානක නෑ ඒක අපි හැමදේම නරකින් දැක්කොත් නේ මම කියන්නේ පීපල්ස් බැංක් එකේ බැංක් ඔෆ් සිලෝන් එකේ ට්‍රෙෂරි සෙක්‍රටරි උනේ ඒකේ ලොක්කත් ඒ බැංකු දෙකේ මම කියන්නේ ඒ දෙන්නත් මම කියන්නේ පුද්ගලික බැංකු වලට දෙන්න නැත්නම් මධ්‍යසාර කම්පැනි වලට දෙන්න එහෙම නෙවෙයි මම කියන්නේ රජයේ ආයතනයකින් අරගෙන ඒගොල්ලන් දෙනවා ඉල්ලුවාම ඒගොල්ලන්ට පොලියත් එක්ක මෙහාට දෙනවා ඒගොල්ලන්ගේ ආයතන වැඩිලා ඒ අතරතුරේ මම කියන්න ඕනේ මම ඉල්ලලා තියෙනවා අපි රජයවල් දෙන්න ඒ රජයත් දැනුත් එක්කත් කතා කරනවා ඔබතුමාට මට සහ මේ හුස්ම ගන්න හැම කෙනෙකුටම පෙන්ෂන් එකක් හම්බ වෙන්න ඕන. മന്ത്രി කෙනෙකුට විතරක් නෙවෙයි. පොල් කඩන මිනිස්සුන්ට හම්බ වෙන්න ඕන පෙන්ෂන් එක. මොකද යාට ජීවත් වෙන්න ඒ කාලේ අර මේ ඒ ආදායමක් ඩෝල් එකක් නෙවෙයි. එයාගේ තරුණ කාලේ හම්බ කරගන්න සල්ලි වලින් ගෙවන්න පුළුවන්කම තියෙනවා. ආඩම්බර ඇතුව ගෙවන්න පුළුවන්කම තියෙනවා. ඒකට පෙන්ෂන් එකක් අවශ්‍යයි. ওই පෙන්ෂන් එක අනුමත කරලා අදටත් තියෙන්නේ. ඕක එක දේශපාලන පක්ෂයක් ගිහිල්ලා ගෑනු ළමයි වගේක් මැරිලා ඉවරලා වැඩේ නතර වුණා. අදටත් අනුමැතිය හම්බෙලා තියෙන කැබිනට් ප්‍රෝල් එකක් තියෙනවා. ඒක කරන්නම ඕනේ. ඒක කරන්න ඕනේ අර රජයේ සේවකයන් ගන්නේ නැතිව පුද්ගල කාංශයට ගන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ ප්‍රශ්නේ නැති කරගන්න ඕනේ රජයේ සේවකයන්ට ඒ කියන්නේ පෙන්ෂන් ගන්න කට්ටිය පුද්ගල කාංශයට යන්න ඕනේ නම් අරගොල්ලන්ට පෙන්ෂන් එක දීලා වැඩි කරනවා. ඒගොල්ලන්ට වැඩි පඩියක් දීලා මිනිස්සු ගන්නේ. ඒක මම අද්දුක්ක දැකලා තියෙනවා. මම ඉස්සර විශ්වවිද්‍යාල කවුන්සිල් එකේ ඉන්නකොට රෝණු විශ්වවිද්‍යාල ළමයි කෙනෙකුට මම දානවා පළාත් සීනියර් මගමේ වැඩට. අවුරුදු 4ක් ඒගොල්ලන්ගේ ඉන්නවා. ගෙදර නිකන් විදුලි බලය නිකන් වතුර නිකන් වාහනයක් හැම හස්බන්ඩ් වයිෆ් මේ ගර්ල් ෆ්‍රෙන්ඩ් දෙන්න යාළු වෙලා බැඳලාත් ඉවරලා අවුරුදු 4කට පස්සේ මේගොල්ලෝ ආපහු ගුරුවරු හැටියට දෙපැත්තකට යනවා.
එදෙන ආයිත් කවදාද හම්බෙන්නේ කියන තරම් දන්නේ නැති ගානකට මං අහන ළමයිනේ ඇයි මේක කරන්නේ කියලා. පෙන්ෂන් හම්බෙන්නේ රස්සාවට කියලා. ඒක නිසා අපි ගිහිල්ලා ආතවුද ඇමතිද එදා කතා කරලා අපි අනුමැතියක් අරගෙන කැබිනට් අප්‍රූවල් එකක් අරගෙන තියෙනවා. තාමත් ඒක පෙන්ඩිං කරන්න විතරයි තියෙන්නේ. ඒක අපි කරන්නම ඕනේ අපේ ජාතික අවශ්‍ය වැඩිහිටියන් හැටියට අපේ කාලේ ඉවරයි. නමුත් අපි දැන් අන්තිම තරුණයන්ට සියලු දෙනාට මේ පෙන්ෂන් එක කිසිම කෙනෙකුට മന്ത്രി කෙනෙකුට විතරක් නෙවෙයි සියලු දෙනාටම ලැබිය යුතුයි. අපේ සංවාදයේ වර්ණවත් කරන්න අවසන් වශයෙන් ඔබෙන් අහන්නේ ද වර්තමාන ජනාධිපතිවරයා අගමැතිවරයා විපක්ෂ නායකවරයා සියලු දෙනා ඔබ සමග සම්බන්ධයි. ඔබ ඒ වුන් සමග කතා බහ කරනවා සාකච්ඡා කරනවා. දැන් මම තරහණය කියන්න පුළුවන් මට ඕන කෙනෙක් මුලට කතා කරන්න පුළුවන්. ඔබේ මොකද්ද ඔබ ඉදිරිපත් කරන අවසන් යෝජනාව මේ ආණ්ඩු මේ මොහොතේ ජනාධිපතිවරයා අගමැතිවරයා මේ ආණ්ඩු දැන් තියෙනවා ජනාධිපතිවරණයක් වෙනම කතාව. මොවුන් වහ කළ යුතු දේ පෙළගස්සන්නේ කොහොමද? 1 2 3 කියලා ප්‍රමුඛතා ඇහුවොත් ඔබ කළ යුතු දේ තමයි අපේ රටේ සීනි ටික අපි හදා ගන්න ඕනේ. දැන් ඊයේ මම ගිසුමානේ යනකොට පළවත්තට මම ගිරියකට ගිහපු වෙලාවේ අපේ ඇමතිතුමා ඇවිල්ලා හිටියා. සීනි විකුණ ගන්න බෑ කිව්වා, මධ්‍යසාර විකුණ ගන්න බෑ කිව්වා, මාකට් එකක් නැහැ කිව්වා. මම කරනකොට අපි කලින් විකුණන්නේ. මාස 6කට ඉස්සෙල්ලා සල්ලි ගන්නනේ. ඉතින් මෙතන කරන ක්‍රමේ වැරද්දක් තියෙනවා. මම කිව්වා ඇමතිතුමාට මම ඒක කරන විදිය කියලා දෙන්න අපි ඒක කරාගමු කියලා. ඒක කරගන්න පුළුවන්. එතකොට අපි ටින් මාළු ටික අපි හදා ගන්න ඕනේ. අපි මේ අස්වැන්න අපි මේ වී ටික රුපියල් 40ට ගන්න ඕනේ අපි. ඒකට ආණ්ඩුවේ සල්ලි ඕනේ නැහැ. ඔබ මේ පාර බී අස්වැන්න මිලදී ගැනීමට මැදිහත් වෙනවද? මම ඒකට ගිහලා සාකච්ඡා කරලා මේව කරලා පොරොන්දු වෙලා කොල්ටිකාර කරන රටේ ප්‍රධානම නිලධාරියෙක් එක්ක කතා කරලා හුත් එක්ක සම්බන්ධ වෙලා කතා කරලා කිව්වා මෙන්න මේක දැන් යෝජනාව කියන විකි මට තියෙන 105යි සල්ලි මේකට ගෙවන්න කියලා. මං කිව්වා මොනවත් එපා. අපි බැංකුත් එක්ක කතා කරගන්න. අපි මේ බැංකුව බාර තියාගෙන වී ටික අපි අඹරලා ගන්නකොට අපි ඒ විකුණන තැන් වලට කියමු මේ ෆැක්ටරින් කියලා එකක් තියෙනවා සල්ලි ගන්න මේ බැංකුවට ගන්න පුළුවන් කලෙක්ට් කරන ෆැක්ටරි වලින්. ඒකෙන් කලෙක්ට් කරගන්න දෙන්න කියලා ඒ කොහොම හරි උනේ නැහැ. මොකද වී ටික අස්සන කපලා ගෙනාවා මිල බැස්සා. දැන් අන්තිමට දැන් අපි කන්නේ පාන් හදන්නේ වී විකුණ ගන්න විදියක් නැහැ. දැන් අනිත් අස්සන දැන් වපුරන්න පටන් ගන්නවා. වපුරලා ඉවර වෙන්නත් ළඟ නැවත කේද වාචේ එහෙමමයි. එහෙමමයි. ඉතින් ඒක නිසා අපි මම කියලා තියෙනවා කතා කරනවා ඊළඟ ඡන්දෙට ඉස්සෙල්ලා මේ පන්තියට ඉස්සෙල්ලා මේ කන්නේ මේ පාර එක දැන් වපුරලා ඉවරුණායින් පස්සේ ගොවීන්ට නිදහස් වුණාම අපි ආයිත් ගෙනහැරලා ඒගොල්ලන්ගේ කතා කරලා අපි බලාපොරොත්තු වෙනවා මේ කියන අරගලය කරන්න ඕනේ කියලා. මොකද කාටවත් නෙමෙයි අරගලය කරන්නේ ගොවියාට කන්න දෙන්නේ. මේ මනුස්සයට රුපියල් 40ක් ඕනේ මේ කිලෝ එකකට. මමත් ගොවියෙක් අපිත් වගා කරනවා. මට පාඩු වෙන එක නෙමෙයි මම මේ කියන්නේ. අර මිනිහා කොහොමද කරන්නේ? දැන් රුපියල් 28ට වී ගන්නකොට අර මනුස්ස ජීවිත කාලෙම කුඹුරු ගොවිතැනේ රස්සාව විඳලා තියෙන. එතකොට යාගේ පඩි එකතු වෙන්නේ නැද්ද ඒකට? එතකොට සබ්සිඩි එක දීලා වෙන රට වලින් කියන පාන් වලට මම කිව්වේ පොල් ගෙඩිය රුපියල් 125ට ගියලා පාන් ගෙඩිය රුපියල් 125ට ගෙනන්නේ ඒක කොහොමත් 50යි. දැන් මේක කවදාකවත් අඩු වෙන්නෙත් නැහැ වැඩි වෙන්නෙත් නැහැ 3.50ට ඕන ඒකට ඕන 3.50ට දෙයි. ඒකට ආණ්ඩුවෙන් කියන්නේ විතරයි තියෙන්නේ. ඒකට සබ්සිඩි එකක් දුන්නාම දෙනවා. ඉතින් ඒකයි මම කිව්වේ තව කියන්න ඕන එකක් තමයි මම බඩට යනකොට ඩොලර් එකක් රුපියල් 4යි. පිටරට වැඩ යනකොට ඩොලර් රුපියල් 4යි. අපිට අදත් ඕන රුපියල් 4ට ගෙනියන්න පුළුවන්. ඩොලර් මිලියන 3000ක පිටරටින් ගෙනලා කනවා මේ රටේ වැවෙන දේවල්. ඕක නතර කරුවොත් හෙට අර රේල් පාර හදන්න මම කිව්වා වගේ කිරිවල සල්ලි වලින් ඒක පුළුවන්. පාන් වල සල්ලි වලින් අනිත් එක කරන්න පුළුවන්. එතකොට අපි ණය නැති අර කියපු ඔබතුමා කියපු කාටවත් ණය වෙන්නේ නැතුව අපේ ඉඩම් අපිට තියාගෙන අපේ දේවල් වලින් අපිට ගන්න පුළුවන් ආර්ථික අපිට කන යාර ඩොලර් මිලියන 3000 වාර්ෂිකව නතර කරුවායින් පස්සේ ආයිත් වියදම් වෙන්නේ නැත්තම් රේල් පාර වල කීයක් හයිවේ කීයක් හදන්නද? ඉතින් ඒ ඉවරුනේ පස්සේ ඉතුරුයිනේ. ඊට පස්සේ ධනවත් නේ. ඒකද අපිට මේ ආර්ථිකය අපව රුපියල් 4ට ගෙනියන්න පුළුවන්. 180ට ගෙනියන්න බෑ. උදාහරණයකට කිරි ගේන එක ගිය අවුරුද්දේ මේ ගියලා මාස සුමාන 3කට ඉස්සෙල්ලා පිටර සමාගම කිව්වා අපි කිරි ගේන එක නතර කරන්න කිව්වා. මොනවද ඩොලර් එකට 170 පාඩ බැස්ස පටස් ගාලා. ඔබතුමාලා දන්නේ නැතුව ඇති ඒ සිද්ධිය උනේ අරගොල්ලන් කිරි ගේන එක නතර කරුවයි කියලා ඉවරලා තර්ජනය කරුවා. තර්ජනය කරගම ඩොලර් එක බැස්ස 170 පාඩ. නැත්නම් ඔක 200ට ගිහිල්ලා යන වෙලාවට. ඒක අපි කියන්නේ අන්න මේ සුළු දේවල් අපිට පේන දේ දකින දේ බැංකුව එක වැඩ කරනවා මිනිසුත් එක්ක වැඩ කරනවා හොරුත් එක්ක වැඩ කරනවා හොරු දැකලා තියෙනවා ඒක නිසා මේ අපි ඒගොල්ලන්ට නඩු කියනවා ඉතින් ඒක නිසා මේක අපි වෙනස් කරගන්න අපි කොහොම හරි මේක තව දෙකක තුනක හතරක කාලේ මේ රට ගොඩ දාගන්න මොන ටින් මාළු ටික හදාගන්න ඕනේ සීනි ටික හදාගන්න ඕනේ අවුරුදු 5මයි යන්නේ සීනි හදන්න මේ රටේ හරි මේක අපි එදත් කියනවා අදත් කියනවා කරන්න අපිට කරන්න දෙන්න කියලා හයියෙන් කෑ ගහලා කියනවා මේක කරන්න දෙන්න අපිට කියලා.
මේ කතාව 2005 මම ඔබෙන් ඇහුවා මේ විදිහටම. ඒ කියන්නේ අවුරුදු 5කින් ඇහුවත් ඕකම තමයි කියන්නේ අවුරුදු නුකුණු. 14කට පස්සේ ඔබ යලි මුණ ගැහෙන්නේ. ඒ නිසා මම ඔබේ වචන ගැන මේ බලාපොරොත්තු තියෙනවා. පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. ඔබ බලාපොරොත්තු සහගත ව්‍යාපාරිකයෙක් නිසා ඒ ගැනත් මම නැවත කල්පනා කරනවා. අපි ඊටාම වේගෙන් කාලය යන නිසා දැනට මේ සංවාදය මෙහෙම නැවතුවාට යලිත් ඔහු සමගත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ සංවාදය ඉදිරියට ගෙනියමු. සමාජ මාධ්‍ය දැන් පහසුවෙන් අපට තිබෙන නිසා මේ සංවාදය වේගෙන් පළල් කරගෙන ඉස්සරහට ගෙනියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඊටාම කෙටි දින ගණනාවක් ඇතුළත යලිත් ඔහු මුණ ගැහෙන බලාපොරොත්තු වෙන ඔබෙන් සමු ගන්න ඔබට ජය. නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි ට්‍රාන්සෙන්ඩ්ස් පාටි පොලිටික්ස්